අරගලයේ කියලා නෑ ගෝට මුලින්ම ගෙදර යන්න කියලා. ඒකේ තියෙනවා ක්‍රමවේදයක් පස්සේ තමයි ජනාධිපතිවරයා ඉල්ලාස් වෙන්න ඕනි කියලා. මනුෂ්‍ය නායකකාර ඒ හොරාව සංගවාගෙන සිටි වරදක්ද නැත් වරදක්. සමහර දේවල් කරන්න විදි තියෙනවා. මකරගේ කටට ගිහිල්ලා තමයි මකරව විනාශ කරන්න ඕනේ. ඒ දේශපාලන අර්බුදය ඇති කරපු කෙනා දැන් ඔබේ බොස්. කොහොමද ඔබේ ප්‍රධානියට විරුද්ධව වැඩ කරන්නේ? අපිට ඒක තේරෙන්නේ නැහැ. සමහර වෙලාවට හොරුත් එක්ක එකතු වෙලා හොරු අල්ලන්න වෙයි. කරන්න දෙයක් නෑ. ගෝඨාභය රාජපක්ෂ මහතා දුරෙන් ඉවත් කළ යුතුයි. ඔව්. ඉතින් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් පහුගිය දවසෙත් ගිහිල්ලා ඇහුවා. ඔබතුමා ඉල්ලාස් වෙන්නේ කවදද? මේවා අපි අහලා තියෙනවා. එහෙම උනේ නැත්තම් මට දැඩි විශ්වාසයක් තියෙනවා ජනාධිපති ප්‍රයිස් උවියත් වෙයි කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇතෑරියේ ඒ වෙලාවේ තිබිච්ච මතවාදයත් එක්ක. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියලා. ප්‍රජාතන්ත්‍රවාදී නොවන ප්‍රශ්නයක් තිබුණා ඒ වෙලාවේ. දැන් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී. දැනටත් මට විශ්වාස කරන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදී වෙයිද කියලා. අපි බලාපොරොත්තු වෙනවා ඒත් මම ප්‍රජාතන්ත්‍රවාදී වෙයි කියලා. මොකක්ද විශ්වාස කරනවා. මන්ත්‍රීතුමා මේ කතා කරේ. ඔබ ජනාධිපතිවරයා අයින් වෙන්න ඕනේ කියන. අග්‍රාමාත්‍යවරයා විශ්වාස නැහැ කියනවා. ඔබට ඔහු ගැන විශ්වාසයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදී වෙයිද? පක්ෂවත් ප්‍රජාතන්ත්‍රවාදී රැක ගන්න බැරි නම් ඒක දෙකක්. ආණ්ඩුවක රටක ප්‍රජාතන්ත්‍රවාදී රකින්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා. ඔබ ඒක විශ්වාස කරනවා නම් එතන ඉහට මට ප්‍රශ්නයක් නැහැ. බහුතරයක් අපි නියෝජනය කරන මතයකට ඉඩ හම්බෙන්නේ නැත්නම් පක්ෂයක් ඇතුලේ අපි එළියට බහිනවා. ඉතින් සජබේ බහුතර මතය ඔබ අද නියෝජනය නෑ සජබේ බහුතර මතයේ තිබුණේ අපේ තැන. දෙන්නයි ගියේ. දෙන්නයි ගියේ. හැබැයි බහුතර මතයේ තිබුණේ එතන. එහෙමනම් අපිට පේන්න බෑ තව එනවා. ඔය එළියට ඇවිල්ලා දැන් කතා කරන සමහර අය අපිට මේක හරියන්නේ නැහැ හෙට එළියට බහැලා යමු කියලා කියපු ජ්‍යෙෂ්ඨයෝ සමහර. දැන් ඔබ කියන්නේ උන් එයිද? මට ඒ අයගේ අශේරුකාව පිළිබඳව මට තීන්දුව ගන්න බෑ. බහුතරයක් දැරපු මතවාදය අපි සජිත් ප්‍රේමදාස මහතාත් එක්කම අපි මේ ආණ්ඩුව බාර ගන්න ඕනේ කියලා. තීන්දුවක් කියන එක තමයි බහුතර මතය. නෑ. හැම එකක්ම ඔබට වාස්තවයක් විදිහට හදාගන්න. සජබේ නායකයා. තාමත් නායකයා. සජබේ නායකයා. ඔව් තාමත් මගේ පක්ෂ නායකයා. එතකොට තාම නායකයා. ඔව්. ඒ කියන්නේ මේක ඩීල් එකක්ද ගේම් එකක්ද? මේක ඩීල් එකකුත් නෙමෙයි ගේම් එකකුත් නෙමෙයි. ඉතිහාසයේ කළු බැල්ලමක් තියෙනවා. වික්‍රමසිංහ මහත්තයා රාජපක්ෂවරු රකින්නවා, රාජපක්ෂවරු වික්‍රමසිංහ මහත්තයා රකින්නවා කියලා. බරපතල චෝදනාවක් එලෙසම තියෙනවා. අපි කොහොමද විශ්වාස කරන්නේ මේ පාරත් වෙන්නේ මේ වගේ ඩීල් එකක් නෙමෙයි? එහෙම සෙල්ලම් කරන්න ආපු දවසට අපේ මතය නියෝජනය කරන්න බැරි වෙනවනේ. යන්නම් කියලා එළියට බහිනවා ඇරෙන්න. අපි තවදුරටත් මෙතන අඩියක්වත් රැඳෙන්නේ නැහැ. මෙතනින් එහාට මේ රටේ හොරකම් කරන්න කැබිනට් පත්‍රිකා සම්මත කරගන්න බැරි වෙයි. ඔය ඇන්ටිජන් වැඩ කරාවා. එහෙම නැත්නම් තම තමන්ගේ හිතවත්කම් වලට වැඩ කරන්න බැරි වෙයි. මේ කැබිනට් එකේ හොරුනේ. මේ කැබිනට් එකේ චෝදනා තියෙන අය ඉන්නවා. තවමත් බස් එකේ කොළඹෙන മന്ത്രിවරු, සමහර മന്ത്രിවරු ගෙදර රත්තරන් බඩු එකක්වත් නැති සියල්ල උගස් කරලා සින්න වෙච්ච මිනිස්සු, දරුවෝ ඉල්ලන දේවල් දෙන්න බැරි මිනිස්සු, වේදනාවන් විඳින මිනිස්සු ඕන තරම් ඉන්නවා. මිනිස්සු හිතන් ඉන්න තරම් සුන්දර ජීවිතයක් മന്ത്രിවරයෙකුට නැහැ. ජොබ් එකක් කරද්දී අමාරු නා. හම්බෙන වැටුපෙන් ජීවත් වෙන්න බැරි නම් ජොබ් එක දාලා ගිහින් වෙන එකක් හොයාගන්න. ඔච්චරම අමාරු නම් ඇයි മന്ത്രിතුරයක් කරන්නේ? මෙතනින් පටන් ගන්න එකතු වෙන්නේ නැත්තම් තමගේ ජන බලවේගය මේ වෙලාවේ මේ කාගේ හරි ඩීල් එකක්ද කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ඩීල් එක? 21 පාර්ලිමේන්තුවේ සම්මත වෙයිද? මෙච්චර අපි කැපවීමක් කරලා තියෙනවා. දැලි පිහියෙන් කිරි කනවා නෙමෙයි දැලි පිහියක් උඩ ඇවිදිනවා වගේ ගමනක් අපි යන්නේ. බැසිල් රාජපක්ෂ මහත්තයා තිත්තපුර වැසි. ඔව්. එතකොට 21 සම්මත වුණොත් එතුමට පාර්ලිමේන්තුවේ ඉන්න බෑ. ඒක. ඔබ හිතනවාද ඉතින් බහුතරේ තියෙන පොහොට්ටුව උදව් කරයි කියලා? මම දන්නේ නැහැ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මතය මොකක්ද කියලා. මම කතා කරලවත් මම දැනගෙනවත් නැහැ. තිත්තපුර වැසි කැලේ සංශෝධනයකට ලක් වෙයිද? එහෙම කරන්න අපිට දෙන්නේ නැහැ. විශ්වාසයි. විශ්වාසයි. මනුෂ්‍යට මතකද හිරේ ඉන්න මිත්‍රයා? ඔව්. සොනික් මතක? ඔව්. සොනික්. මොකද වෙන්නේ සොනික්ට? සොනික් නම් තාම නිදැල්ලේ ඉන්නවද අත්අඩංගුවට ගත්තද කියලා මට මතක නෑ. හඬ අඩු වෙලාද වගේ කියලා නිකන් මට. මේකට ද පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ වාට දැනෙන්නේ. කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් කියන කාරණාත් ඔළුවට එනවා. ගොඩක් අය ඉස්සල යන්නෙත් ඒකේ. අපි සර් ෆේල් කිව්වා. සර්ගේ සාපේ කියලා කිව්වා. මේවා එකකින්වත් අපි අයින් වෙන්නේ නෑ. කොතන නතර වෙන්නේ? පොහොට්ටුවේද? එජාපේද? එළියට බහැපු ගමන අවසන් වෙන්නේ බොහෝ වෙලාවට රැඩිකල් තැනකින් වෙන්න පුළුවන්. අලුත් පක්ෂ කියන්න බෑ. Questions. අයිබෝවන් 10 questions වැඩසටහන අද අපේ වැඩසටහනේ ආරාධිතයා බවට පත් වෙන්නේ අමාත්‍ය මනෝෂ නානායක්කාර මහතා. මම හිතන්නේ අමාත්‍ය ධුරය බාර ගැනීමෙන් පස්සේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙන්නේ පළවෙනි අවස්ථාව. පළවෙනි සම්මුඛ සාකච්ඡාව. හරියට හරි. හරියට හරිනේ. මේ ෆස්ට් නේ ඉතින්. නිවුස් ෆස්ට් එකට ෆස්ට් එක ෆස්ට් සම්මුඛ සාකච්ඡාව. හිටපු මනෝෂමද? හිටපු මනුෂ්‍යම තමයි. මනුෂ්‍ය එදත් එහෙමයි හිටියේ. එදා මාධ්‍ය ඉන්න කොටත් හෙටත් එහෙමයි. වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් මේ ජනතාවගේ ප්‍රශ්න ටික ප්‍රශ්න කරන්න යන්න. ඒ මනුෂ්‍ය හිටියානම් මේ මනුෂ්‍යට උත්තර දෙන්න පුළුවන්. පුළුවන්. හරි මේ පළවෙනි ප්‍රශ්නෙට යමුද? යමු. 1. පළවෙනි ප්‍රශ්නේ අහන්නේ හැබැයි මම නෙමෙයි. ඒ මනුෂ්‍ය. විනාඩි 3ක් අහන් ඉන්නවා. දැන් අපි කියනවා
මහතීර් මොහොමඩ්ලා ලීක්වාන් යූ කියලා තමයි ගෙනාවේ. දැන් කෝ මහතීර් මොහොමඩ් කෝ ලීක්වාන් යූ. දැන් මොකද වෙලා තියෙන්නේ? මුලින්ම ඇවිල්ලා කිව්වා මම තමයි හොඳටම කරේ කියලා. ඊට පස්සේ කිව්වා මෙය මා විසින් නිර්මාණය කරන ලද අර්බුදයක් නෙවෙයි කියලා. දැන් මොකද කියන්නේ? මට වැරද්දක් වුණා කියලා. අපි කිව්වා මෙතුමගේ අවුරුද්ද සම්පූර්ණ වෙනකොට අපි කිව්වා මේ සර් ෆේල් කියලා. අපි සර් ෆේල් කියලා කිව්වා අඩුතරම ඊළඟ අවුරුද්දේදී හරි මේක හදාගන්න කියලා. හැබැයි සර්ට මේ ෆේල් එක හදාගන්න බැරි වුණා. දිගටම ෆේල් වුණා. ඒ විතරක් නෙවෙයි දැන් ජාතිය අමතලා කියනවා මට IMF යන්න වෙලාවට බැරි වුණා. මට බැරි වුණා රසායනික පෝර ටික දෙන්න බැරි වුණා. අපි අහනවා IMF යන්න බැරි වෙච්ච නිසා අද විඳින මේ මිනිස්සුන්ගේ දුක් වෙනුවෙන් කවුද වන්දි ගෙවන්නේ? වගාවලට වෙච්ච හානිය නිසා වෙච්ච ආහාර අහේනියට කවුද වන්දි ගෙවන්නේ? ගොවීන්ට කවුද වන්දි ගෙවන්නේ? මැදමුලනේ පොල් කඩපු සල්ලි වලින් ගෙනල්ලා ගෙවන්නේ. මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් නැවත ගෙවන්න වෙලා තියෙන්නේ. මේ රටේ සීනි බදු වංචාවක් සිද්ධ කරන්න ඉඩ දුන්නා. අද විගණකාධිපතිවරයා කියනවා ඒක නැවත අය කරගන්න කියලා. අපි අහනවා ඒ ටිකට සජාද් මවුසුක් ගෙනල්ලා ඇහුවද කෝ සල්ලි කියලා? වෙනම පුද්ගලිකව සල්ලි ගන්නව ඇරෙන්න. ඒ සල්ලි ආණ්ඩුවටයි එන්න ඕනි. මේ හොරකම් කරපු සල්ලි ඇන්ටිජන් වලින් අර අනුරාධපුරේ මෙහෙ කාර්යාල ගන්න රේන්ජ් රෝවර් ගන්න එන්නත් වලින් හොරා කාපු සල්ලි මේව නැවත මේ රටේ ජනතාවට අවශ්‍ය සල්ලි ජනතාවගේ සල්ලි හොරකම් කරේ ඒවයි නැවත ගෙනත් දෙන්න කියලා කියන්නේ. දැන් වරදක් වුණා කියලා කියනවා. දැන් වරදක් වුණාම කවුද මේවට වන්දි ගෙවන්නේ? හරි වෙලාවට එන්නත ගෙනාපු නැති නිසා 60ට වැඩි අයට ගහන්න බැරිපා කියපු නිසා 8000ක් මිනිස්සු මේ රටේ කොරෝනා නිසා නිකම් මියදුනා. මියදුනා නෙවෙයි මැරුවා. කවුද ඒවට වග කියන්නේ? මුක්තිය ජනාධිපතිවරයාගේ මුක්තිය නිසා මේ රටේ මෙච්චර අපරාධ කරලා මගේ අතින් වැරද්දක් වුණා කියලා බොහොම ලේසියෙන් කියලා අඬ වගේ කතා කරනවා. බොහොම අනුකම්පාව ගන්න කතා කරනවා. මගේ අතින් වැරද්දක් වුණා කියලා. පහුගිය දවස්වල තිබිච්ච උද්දච්චකම පෝර තහනම පහු ගන්නේ නැහැ. කොහොමත් මේක ක්‍රියාත්මක කරනවා කියලා කියපු සද්දේ මුකුත් නැහැ. හමුදාව දාලා හරි වවනවා කිව්වා. සද්ද දැන් හුලම් බහැලා. අපි ඒකයි කියන්නේ. සක්කරයාගේ පුතා වයිවනේ මේ මොකාගෙන ඇවත් මේ විදියට අන්දලා මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන තුරු මේ ප්‍රශ්න විසඳුම් හම්බෙන්නේ නැහැ. ඒකයි අපි කියන්නේ. අද සජිත් ප්‍රේමදාස මැතිතුමා පක්ෂයක් විදියට අපි පිළිගෙන කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කරන්න. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ගෙදර යන්න. එතනින් මෙහාට විසඳුමක් නැහැ. එතනින් මෙහාට විසඳුමකුත් නැහැ. මේ කියපු හැම එකක්ම වෙනුවෙන් එදා කතා කරා වගේම අදත් පෙනී ඉන්නවා හෙටත් පෙනී ඉන්නවා. මම මේ කියපු කිසි කතාවක වැරද්දක් දෝෂයක් මම දකින්නේ නැහැ. එදා ඒ පාර්ලිමේන්තුවේ කරපු කතාව යථාර්ථයක් බවට පත් කිරීම අද අපි කරනවා. පාර්ලිමේන්තුවේ ඇතුළෙත් මාධ්‍යයටත් ගිහිලා කතා කරනවා වෙනුවට ওই කාරණා ටික ඉෂ්ට කරන වැඩේ තමයි අපි දැන් කරන්නේ. කොහොමද යථාර්ථයක් වෙන්නේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. යථාර්ථයක් වෙන්නේ මේක අපි කියනවා සර් ෆේල් කියලා. සර් ෆේල් කියන එක අපි මුලින් කිව්වා. හැබැයි පස්සේ මුළු රටම ඡන්දදායකයෝ ඇතුළුව 69 ලක්ෂයක් ඡන්ද දීපු මිනිස්සුත් එකෙන් බහුතරයක් සර් ෆේල් කියන එක පිළිගත්තා. සර් ෆේල් කියන එක පිළිගත්තු නිසා තමයි සර්ට යන්න කියලා අපි දේශපාලඥයෝ විතරක් නෙවෙයි මිනිස්සු පාරට බහැලා කියන්න පටන් ගත්තේ ගෝඨා ගෙදර යන්න. ගෝඨා go home කියලා. එතකොට ඒකට මේ රට ඇතුළ අරගල හැදුනා. මේ අරගල භූමි විතරක් නෙමෙයි මුළු රටම අරගල භූමියක් බවට පත් වුණා. මේ සේරම සකස් වෙලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට යන්න කියන තැන ඉතාමත්ම පැහැදිලිව සඳහන් වුණා. මම පැහැදිලිව ඔක සඳහන් කරනවා 20 වෙනි සංශෝධනය අහෝසි කරන්න ඕනි. විධායකයා අහෝසි කරන්න ඕනි. විධායක ජනාධිපතිවරු මේ විදියට ගෙනැල්ලා ඒ කියන්නේ මේ ඉන්ද්‍රජාලිකයෝ විදියට එක එක වෙලාවට මෙන්න මෙයා පුළුවන් මහතීර් මොහොමඩ්ලා එහෙම ගෙනෑවට මේ ප්‍රශ්න විසඳන්න බෑ. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනි කියන කාරණාව මම පැහැදිලිව කරනවා කියනවා. මන්ත්‍රීතුමා දැන් මගේ ගෙදරට හොරෙක් පායිනවා. මගේ අපි හිතමු රුපියල් ලක්ෂ 5ක් හොරකම් කරනවා. හොරකම් කළා ඒ හොරා ගිහිල්ලා මනුෂ්‍යගේ ගෙදර හැංගිලා ඉන්නවා. පොලිසියෙන් එනවා. මනුෂ්‍ය නායකකාර
ඒ හොරාව සංගවාගෙන සිටීම වරදක්ද නැත්ද? හොරාව සංගවාගෙන සිටීම වරදක්. වරදක්. දැන් ඔබ යෝජනා කරනවා මේ හරහා හොරුන්ට සැඟවෙන්න ඉඩ හම්බ වුණා කියලා. මට හිතෙනදී. හැබැයි මේ හොරුන්ට සැඟවෙන්න හිතනවා නම් උත්තර දෙන්න පුළුවන්. ඒ හොරුන්ට සැඟවෙන්න තමයි මේ වැඩේ උනේ කියලා ඒක නෙවෙයි වෙන්නේ. මේ හොරු විවිධ හොරු ඉන්නවා. සමහර හොරු ඉන්නවා එකපාරට අත්අඩංගුවට ගන්න පුළුවන් අය. සමහර අය ඉන්නවා එතනින් පළවා හරින්න පුළුවන් අය. අපි මේ දේශපාලන සන්දර්භය ගත්තාම මේක විවිධයි. එතකොට සමහර දේවල් කරන්න විදි තියෙනවා. ඒ විදිය තමයි අපි පාවිච්චි කරන්නේ. මේ පාවිච්චි කරන්නේ මිනිස්සුන්ගේ ඉල්ලීම, මිනිස්සුන්ගේ අවශ්‍යතාවය අපි හරි තැනට ගිහිල්ලා මකරගේ කටට ගිහිල්ලා වැඩේ කරනවා කියලා කිව්වේ. මකරගේ කටට ගිහිල්ලා තමයි මකරව විනාශ කරන්න ඕනේ. මේ මකර කියන මේ ක්‍රම වේදයම අපි ඉවත් කරගන්න ඕනේ. මේ හොරකම් කරන තමයි තේරෙන්නේ නැත්තේ. දැන් ඔබ කියනවා ඇන්ටිජන් වලින් වරදක් වුණා. ඒකට ජනාධිපතිවරයා වක් කියන්න ඕනේ. සීනි වලින් වංචාවක් වුණා. ජනාධිපතිවරයා වක් කියන්න ඕනේ. එන්නත් ගේන්න පරක් වුණා. ජනාධිපතිවරයා වක් කියන්න ඕනේ. IMF යන්න පරක් වුණා. කෘෂිකර්මයේ සම්බන්ධයෙන් වරදක් වුණා. මේ හැම දෙයකටම ජනාධිපතිතුමා වරදකරුවෙක් කියලා ඔබ කියනවා. දැන් ඒ වරදකරුට කොහොමද දඬුවම් දෙන්නේ? මෙතනයි තියෙන කාරණාව. මෙතන දෙකක් තියෙනවා. මේ රටේ ඉල්ලීම් දෙකක් තියෙනවානේ. මේ රටේ ඉල්ලීම් දෙක සමාන්තර පාරේ යන්න අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. එකක් තමයි ව්‍යවස්ථාපිත වෙනස්කම් ටික සිද්ධ කරගන්න එක. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ මේ ආදී කාරණා එතකොට කොමිෂන්ස් මේ සියල්ල. ඊට අමතරව හොරු ඇල්ලීම කියන කාරණාව මේ සියල්ල ඒක ඇතුලේ තියෙනවා. ওই කාරණා සේරම එක තැනනේ. ඒ කියන්නේ මේ වෙනස්කම් ටික සිද්ධ කර ගැනීම, හොරු ඇල්ලීම, ව්‍යවස්ථාව වෙනස් කිරීම මේ ටික දේශපාලනික කාරණා. අනිත් පැත්තෙන් තියෙනවා ආර්ථික කාරණාව. මේ දේශපාලනික කාරණාව මිනිස්සුන්ට මතුවුනේ ඇයි? මේ අයට මේ අය හොරකම් කරා කියලා කියන්න පටන් ගත්තේ ඇයි? 69 ලක්ෂයක් ඡන්දේ දුන්නෙත් මේවා දැනගෙනනේ. හැබැයි ඇයි එළියට බහලා කියන්න පටන් ගත්තේ? කියන්න පටන් ගත්තේ ආර්ථික ප්‍රශ්න ආපු නිසා. මොකක්ද ආර්ථික ප්‍රශ්නේ ආවේ? පෝලිං වල මිනිස්සු මැරෙන්න පටන් ගත්තාම, ගෑස් නැතුව උයා ගන්න බැරි වුණාම, බෙහෙත් නැතුව ඉස්පිරිතාලවල මිනිස්සුන් මියදෙන්න පටන් ගත්තාම, දරුවෝ වේදනාවෙන් කෑ ගහන්න පටන් ගත්තාම මිනිස්සුන්ට මතක් වුණා හොරකම් කරලා නිසා තමයි අපිට මේක උනේ කියලා. එතකොට තමයි ඒක මතක් වුනේ. එතකොට මෙන්න මේ කාරණා දෙකටම විසඳුම් ලබා දෙන්න ඕනේ. ආර්ථික ප්‍රශ්නේ ආවේ මේ දේශපාලනික තිබ්බ අවුල නිසානේ. ඒක තමයි කියන්නේ. මේ ආර්ථික ප්‍රශ්නේ ආවේ මිනිස්සුන්ට දැනෙන්න පටන් ගත්තේ මේ දේශපාලනික අර්බුදය නිසා තමයි ආර්ථික ප්‍රශ්නේ ආවේ කියන එක. දැන් ඒ දේශපාලන අර්බුදය ඇති කරපු කෙනා ඔබ කියන විදිහට දැන් ඔබේ බොස් මේ රටේ ජනාධිපති. මේ රටේ ජනාධිපති. ඒකයි නමුත් මගේ බොස් නෙමෙයි. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ජනාධිපති. කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා. ඔව්. ඒ මේ රටේ ප්‍රධානියා සහ කැබිනට් මණ්ඩලයේ ඍජු ප්‍රධානියා. මේ සර්වපාක්ෂික ආණ්ඩුව අපි දන්නවා. ඒක හරි. සර්වපාක්ෂික ඔබ කොහොමද ඔබේ ප්‍රධානියාට විරුද්ධව වැඩ කරන්නේ? මෙතනදී අපිට ඒක තේරෙන්නේ නැහැ. ඔබ තෝකෝනික ප්‍රශ්නයක් ඒක අපිට. සමගි ජන බලවේගයේ හිටියත් මම මගේ මතේ නියෝජනය කරනවා. මම මගේ මිනිස්සුන්ගේ මතය නියෝජනය කරනවා. මං කිව්වා ඒක අදටත් එකයි හෙටටත් එකයි. අද මම මේ කියන දෙයට කවුට හරි රිදෙනවා නම් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මං හෙට උදේට එළියට බහලා යන්න සූදානමින් මේ කතා කරන්නේ. මට කිසි ප්‍රශ්නයක් නැහැ. මං ඇත්ත කතා කරා හෙටත් ඇත්ත කතා කරනවා. මේ රටේ වැරදි කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න ඕනේ. ඒ දඬුවම් දෙන්න තියෙන ක්‍රියාමාර්ගය දැන් ප්‍රධාන පුද්ගලයාම නම් වැරද්ද කරලා තියෙන්නේ. ඒ පුද්ගලයා ඉන්නකම් මේ කිසිම දෙයක් හොයන්නත් බැරි නම් අපි යාට යන්න කියලා එළියේ ඉඳන් කෑ ගහලා හිටියාම එක පැත්තකින් ඒ වැඩේ සිද්ධ වෙනවද? අනිත් පැත්තෙන් මිනිස්සුන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳෙනවද? මේ දෙකම වෙන්නේ. ඒතකොට මේ දෙකම වෙන්නේ නැති නිසා තමයි මේ දෙකම කරන්න පුළුවන් ක්‍රියාදාමයේ විදියට අපි මුලින් ඉඳලම යෝජනා කළේ සියලු දෙනා එකතු වෙමු. සියලු දෙනා එකතු වෙලා දේශපාලන ප්‍රතිසංස්කරණ ටික කරමු. සියලු දෙනා එකතු වෙලා ආර්ථික ප්‍රශ්න විසඳගමු. සියලු දෙනා එකතු වෙලා හොරු අල්ලමු. හොරු මේ සමහර වෙලාවට හොරුත් එක්ක එකතු වෙලා හොරු අල්ලන්න වෙයි. කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ කාර්යය ඉෂ්ට කරන්න තියෙන වෙන විකල්පයක් අපිට පේන්නේ නැහැ. පුළුවන් නම් අර කොහේ හරි දැන් අරලියගහ මන්දිරේ හැංගිලා ඉන්නකොට වට කරලා මොනවා හරි කරාය කියලා මේ ප්‍රශ්න විසඳ ගන්න බැරි වුණානේ. හැබැයි මේගොල්ලෝ ගිහිල්ලා අතනට ගැහුවාම තමයි මෙතන ලොකු ප්‍රශ්නයක් රට ඇතුලේ නිර්මාණය වුණේ. ඒ අර යන යකා කොරහත් බිනගෙන යන්න ගියපු නිසා. හැබැයි බංකරයකට වෙලා කොටු වෙලා මෙහෙම වටේම වට කරගෙන කාලයක් ඉන්න පුළුවන්. හැබැයි එහෙම රට අරාජික වෙලා දිගින් දිගටම
රටේ මිනිස්සු මරා ගන්න තැනට ආවහම එදා නැති කර දීපල ප්‍රමාණය ගත්තහම දැන් ඔබ කියනවා තවමත් මේ ඔබ කියපු දේවල් වලට පාර්ලිමේන්තුවේ කියපු දේවල් වලට වගකිව යුතු ගෝඨාභය රාජපක්ෂ මහතා දුරෙන් ඉවත් කළ යුතුයි සහ ඔහුට විරුද්ධව දඬුවම් කළ යුතුයි කියලා. නැත්තම්. ඉතින් මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් පහුගිය දවසෙත් ගිහිල්ලා ඇහුවා. ඔබතුමා යන දවස කොයි විදියටද සකස් වෙන්නේ? ඔබතුමාගේ මේකේ ටයිම් ටේබල් එක මොකද්ද? 21 දාන්නේ කවදද? විධායකයා අහෝසි වෙන්නේ කවදද? ඔබතුමා ඉල්ලාස් වෙන්නේ කවදද? මේවා අපි අහලා තියෙනවා. මේ සියල්ලත් එක්ක අපි යන්නේ. මොකද්ද ඔබ හදාගත්ත කාලරාමුව? කාලරාමුව හැටියට දැනට අපිට ලැබිලා තියෙන්නේ දැන් අපිට සඳුදා කැබිනට් එකට දානවා කියලා කිව්වා. දැන් සඳුදා දැම්මා. ලබන සිකුරාදා ඊළඟ සඳුදා වෙනකොට කැබිනට් මණ්ඩලය අනුමත වෙනවා. එතනින් පස්සේ ව්‍යවස්ථාදායකයට ආවයින් පස්සේ පාර්ලිමේන්තුවට ආවයින් පස්සේ මම හිතන්නේ මාස දෙකක විතර කාලයක් සති තුනක් මාස දෙකක් අතර කාලයක් මේක අධිකරණයට යෑමත් එක්ක තමයි කාලය වෙනස් වෙන්නේ. එහෙම වුණාම පළවෙනි කාරණාව ඉෂ්ට වෙනවා. ඒ කියන්නේ විධායකයේ බල බිඳෙනවා. බල බිඳීම යම් ප්‍රමාණයකට සිද්ධ වෙනවා. ඒ කියන්නේ නැවතත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිටි තත්වයට සහ ඊටත් වඩා බලතල අඩුවීමක් මේක හරහා සිද්ධ වෙනවා. ඊට අමතරව දිත්තපුර වැසියෝ මේ පාර්ලිමේන්තුව ඇතුලෙන් අයින් වෙනවා. මේ කාරණාත් එක්ක මේ කියන ගමනට අපට යන්න පහසුකම් සකස් කරගන්නවා. ඒ පහසුකම් මත ඉඳගෙන තමයි අපි ඊළඟ අඩිය ඉස්සරහට තියන්නේ. මාස 3ක් අවුරුද්දක් දෙකක් නෑ ඒක බොහෝ වෙලාවට මාස 3ත් 6ත් අතර කාලයක් ඇතුළත මේ කාරණා ටික ඉෂ්ට වෙයි කියලා අපි විශ්වාස කරනවා. විශ්වාසය එහෙම උනේ නැත්නම් විශ්වාසය එහෙම උනේ නැත්නම් අපි වැරදිලා හරි පළවෙනි ස්ටෙප් එක ඊයේ වැරදිලා හරි 21 වෙනි සංශෝධනයේ පාර්ලිමේ කැබිනට් එකට ඉදිරිපත් කරේ නැත්නම් අපි අතර සාකච්ඡාවක් තිබුණා අපි තීන්දුවක් ගන්නවා කියලා. ඒ වගේම මාස 3ක් විතර කාලයක් ඇතුළත ඒ කියන්නේ අසාධාරණ ලෙස කල් ගැනීමක් පාර්ලිමේන්තුවේ ඇතුළේ හෝ යම් තැනක සිද්ධ වුණොත් එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ 150ක් ලබා දෙන්න අකමැති වෙලා 21 වෙනි සංශෝධනය කරේ නැත්නම් 21 වෙනි සංශෝධනය හරහා 19ට බලාත්මක වීමක් නැවත සිද්ධ වුණේ නැත්නම් එතනින් එහාට අපේ අමාත්‍ය ධූරයේ ආයු කාලය අවසන් වෙනවා. ඒ කියන්නේ එතනින් එහාට අපි මේ ආණ්ඩුවේ රැඳෙන්නේ නැහැ. මොකද මෙතනට හරි අපි එන්න තීන්දුව කළේ රටේ මිනිස්සුන්ට බෙහෙත් නැතුව මිනිස්සුන්ට මේ කන්න බොන්න නැතුව පාරවල් ගානේ දුක් විඳින තත්ත්වයට ආවට අමතරව තව ටික දවසක් යනකොට මේ විදියටම පැවතුණා නම් පහුගිය සතියේ තිබිච්ච අරාජික තත්ත්වයේ රට තිබුණා නම් හෙට අනිද්දා වෙනකොට තීන මිනිහගෙන් නැති මිනිහා කඩා වඩා ගන්න තැනට ෆුඩ් සිටි කඩන තියෙන තැන් ගිනි තියන ඒ තැනට පහුගිය දවස්වල අපි දැක්කා ඒක. වාහනේ AC දාන් යනකොට පහත් කරලා වේසියක දාගෙන යන්න එපා. ওই වාහනේ තෙල් වැඩි ඕකෙන් තෙල් ගන්න කියලා තෙල් ඇදපු තැන් වාර්තා වුණා. බයිසිකල් වල මෝටර් සයිකල් වල තෙල් ඇද්දා. එතකොට අර විභාගයට යන දරුවට යන්න දෙන්නේ නැති විතරමට මිනිස්සුන්ගේ ආවේගය එළියට ගත්තා. මම මේ මිනිස්සුන්ට චෝදනා කරනවා නෙවෙයි. මිනිස්සුන්ගේ ආවේගය ඒ තරම් බරපතලයි. මිනිස්සුන්ට ඒ තරම් දරා ගන්න බෑ. තමන්ගේ දරුවට බෙහෙත් ටික නැති වෙනකොට තමන්ගේ ගෑස් එක නැතිව පැය ගණන් අවකාශ ටිකේ ඉන්නකොට ඒ මිනිස්සුන්ට දැනෙන වේදනාවට අපි විසඳුමක් දෙන්න ඕනේ කියලා කල්පනා කරා. ඒකටයි අපි බාරගත්තේ විශේෂයෙන්ම මේකට ප්‍රශ්නේ ඩොලර්. එහෙමනම් ඩොලර් ටික ගෙනත් දෙන අමාත්‍යාංශ දෙක විදියට ප්‍රධාන වශයෙන් ඩොලර් එන ක්ෂණිකව මේ රටේ ප්‍රශ්නයට උත්තරයක් දෙන්න පුළුවන් අමාත්‍යාංශ දෙක අපි බාරගත්තේ අරගෙන යම්කිසි සහනයක් රටේ මිනිස්සුන්ට ලබලා දීලා ඒකත් එක්ක රටේ මිනිස්සුන්ගේ ඒ ජීවත් වීමේ අයිතිය ආරක්ෂා කරලා දීලා ඉතුරු කරන්න. එහෙම නොවුණා නම් රට මීට වඩා බරපතල තැනකට ගිහිලා. ඒ කියන්නේ රට කඩාකප්පල්කාරී තැනකට ගිහිල්ලා. සමහරට එහෙම බලාපොරොත්තු වෙන උදවිය ඉන්නවා. ඇතැම් දේශපාලන පක්ෂ ඉන්නවා ප්‍රජාතන්ත්‍රවාදී කියා ගන්නා දේශපාලන පක්ෂ. නමුත් හිත ඇතුලේ තියෙන්නේ මිනිස්සු මැරුණත් කමන්නේ, මිනිස්සු ගහගත්තත් කමන්නේ, බෙහෙත් නැතුව මැරුණත් කමන්නේ, රට නන්නත්තර වුණත් කමන්නේ, මට ජනාධිපති වෙන්න පුළුවන් නම් මට ආගමැති වෙන්න පුළුවන් නම් කියන කණ්ඩායමකුත් ඉන්නවා. ඒ වගේම තව කණ්ඩායමක් ඉන්නවා මේ ක්‍රමයම වෙනස් කරන්න ඕනේ නිසා රට ඇතුලේ ගහමරාගෙන හමුදා පොලිසි දාගෙන ලොකු තත්වයකට ගිහිල්ලා හමුදා පාලනයකට ගන්න ඕන කණ්ඩායම. තවත් කණ්ඩායමක් ඉන්නවා මේක අර එතෙම් රටවල මෑත කාලේ වුණා වගේ අරාබි වසන්තය හරහා සිද්ධ වුණා වගේ ලොකු කැරලි කණ්ඩායම් ඇවිල්ලා කඩාකප්පල්කාරීන් පිරිසක් නැත්නම් අන්තවාදීන් පිරිසක් තස්සවාදීන් පිරිසක් පාලන බලය අත් කරගන්නවා වගේ කල්ලිකාරයෝ මේ පාලන බලය ගන්න උමනාවක් තියෙනවා. ඒකට සමහර රටවලුත් පිටිපස්සේ ඉඳන් උදව් කරනවා කියන එක අපිට ආරංචි ඇතැම් කණ්ඩායම් වලට තියෙන පසුබිම් එක ගත්තාම ඒ අයට එහෙම උදව් කිරීමුත් තියෙනවා කියලා මේ රට ඒ තත්ත්වයට පත් කරා. හොඳයි අපි 21 ගැන තව ප්‍රශ්න තියෙනවා කතා කරන්න. මේ අවසාන වරටත් අහන්නේ නැවතත් ඔබට විශ්වාසයි ජනාධිපතිවරයා ඉවත් වෙයි කියලා?
මට දැඩි විශ්වාසයක් තියෙනවා ජනාධිපතිවරයා ඉවත් වෙයි කියලා. මොකද රටේම ජනතාව කියනවා නම් go home කියලා. රටේ ජනතාව ඡන්දයෙන් පත් කරලා එව්වා. හැබැයි රටේම ජනතාව කියනවා නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යන්න කියලා. ඒක අහගෙන දිගින් දිගට ඉන්න මන් දන්නේ පුළුවන් වෙයිද කියලා. ඉතින් එතුමා කිව්වේ මට රට අරාජික කරන්න බෑ මට මේකට ක්‍රමයක් හදාගන්න ඕනේ කියලා. ඉතින් ඒ ක්‍රමේ හදාගෙන එතුමා එළියට යයි. අපි හිතන්නේ ඒකට එක්සිට් එකක්. එක්සිට් පාත් එකක් ඒකට ඕනි කරන වෙලාවක් අපි ලබා දුන්නාම එතුමා යයි කියලා අපි විශ්වාස කරනවා. 2. මනූෂ නානායක්කාර 2010 රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අයින් වෙනවා. ඊට පස්සේ 2015 මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් අයින් වෙනවා. 2018 මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගෙන් අයින් වෙනවා. 2019 යලි රනිල් වික්‍රමසිංහ මහත්මයාගෙන් අයින් වෙනවා. ඇයි ඔබ ඒ අවස්ථාවල අත්හැරියේ? මම ওই 2010 කාරණාවේ විතරක් ප්‍රශ්නයක් තියෙනවා. 2010 කාරණාවේදී වෙන්නේ ඇත්තටම මට විරුද්ධව යම් නඩු කටයුත්තක් සිද්ධ කරන්න සූදානම් කළේ. කියන්නේ අසාධාරණ වැඩ කටයුත්තක් සූදානම් කරලා ඒ කියන්නේ බලහත්කාරකමක් ඒත් රාජපක්ෂ රෙජීමේම කණ්ඩායමක් එක්ක එකතු වෙලා මගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්න ගත්තු වැරදි උත්සාහයක් මම ඒක හරහා වළක්ව ගත්තා. මම එක දවසක් අර රංජන් පාර්ලිමේන්තුවේදීත් ඇහුවේ කියන්නකෝ අර අගමනිසුරට කතා කරපුවා නීතිපතිට ඇතුලේ ඉඳලා කතා කරපුවා කියන්නකෝ දැන් කියලා. ඉතින් ඒක මෙතන කතා කරන්න වෙලාව නෙවෙයි. පොදු මාධ්‍ය ඉස්සරහා එක කතා කරන්න බෑ. හැබැයි එදත් මම මහ ජනතාව මට දීපු මන්ත්‍රී ධූරය මම ආරක්ෂා කරගත්තා. එදත් මකරගේ කටට ගිහිල්ලා. ඒකයි උනේ ඇත්තම කතාව. එතන ඉඳලා මම හැබැයි මගේ මිනිස්සුන්ට වැඩ කළා. හැබැයි මට අවස්ථාව ලැබුණු තැනින් මම මගේ මතවාදය මම දරන මතවාදය මම විශ්වාස කරන තැන මම එකතු වුණා මතවාදයත් එක්ක. ඒ මතවාදය කියන්නේ UNP ද සජබද කියන එක නෙවෙයි. මං විශ්වාස කරන ලිබරල් මතවාදය විශ්වාස කරන තැනට මම නැවත වතාවක් එකතු වුණා. ඒ එකතු වුණයින් පස්සේ ඒ එකතු වෙන්නේ ඇයි දින 52ක් එක්ක? ඇයි ඔබ රාජපක්ෂ මහත්තයාව අතෑරියේ? රාජපක්ෂ මහත්තයාව අතෑරියේ අපිට රාජපක්ෂ මහත්තයා පිළිබඳ විවේචනයක් තිබුණා. රාජපක්ෂ මහත්තයාලගේ කරපු ක්‍රියාකාරකම් පිළිබඳ බරපතල විවේචනයක් තිබුණා. ඒ විවේචනත් එක්ක තමයි එතනින් අපි අයින් වෙන්නේ. එතන ඒ වගේම අපිට ඕනකමක් තිබුණා මගේ සුපුරුදු තැන. ඒ කියන්නේ මගේ මම දරන මතවාදයත් එක්ක එකතු වෙන්න. ඒ මතවාදයත් එක්ක එකතු වුණා. මං ගත්ත දේශපාලන තීන්දුව එකකටවත් අවසානයේදී මගේ ජනතාව මට වැරදි කිව්වේ නැහැ. වැරදි කිව්වනම් මං අද ගෙදර ඉන්නවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව අතෑරියේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඇතෑරියේ ප්‍රජාතන්ත්‍රවාදය කියන දේ එතුමාට තේරුනේ නැහැ. එතුමා නැවත වතාවක් අපි ප්‍රතික්ෂේප කරපු හොරකල්ලි සමග එකතු වෙලා දින 52 කූට ආණ්ඩුවක් හැදුවා. ඒ හොර ආණ්ඩුව හැදුවෙම බරපතල විදියට ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරලා. ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මොකක්දවත් කියලා බලන්නේ නැතුව ව්‍යවස්ථාව පැත්තකට දාලා. එතකොට මම නියෝජනය කරන මගේ ප්‍රින්සිපල්ස් එක මගේ මතවාදත් එක්ක ඒක වැරදි. ඒ වැරද්ද නිවැරදි කරන්න එදා තීරකයා බවට පත් වුණා. ඒ අභියෝගේ බාරගත්තා. එදා මම එදාගත්තු තීන්දුව සමහරලාට මගේ ජීවිතයෙන් අවසන් වෙන්න තිබුණා. බරපතල තීන්දුවක් එදා ගත්තේ. හැබැයි ඒ දා තීන්දුව ගත්තා. මම විශ්වාස කරනවා මම මැරෙන දවසට මැරෙයි. මං ගෙන ආපු ආයු කාලය ඉවර වෙච්ච දවසට මම මැරෙයි කියලා. ඒ නිසා එහෙම තීන්දුව ගන්නවා. ඇයි රනිල් වික්‍රමසිංහ මහත්තයා? ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අතාරින ප්‍රධානතම හේතුව තමයි අපි ඒක මගේ තනි පුද්ගල හේතුවක් නෙවෙයි. සියලු දෙනා පක්ෂයේ බහුතරය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක් එක්ක ඒ වෙලාවේ එතුමා ඒ හඬට ජනමතයට කන් නොදීමත් එක්ක අපි ඒ ලිබරල් කඳවුරේම ඒ ලිබරල් මතවාදයේ දරන කඳවුරේම UNP කඳවුරේම තවත් අනු කොටසක් විදියට ඒක මව් පාර්ශව විදියට තියාගෙන වෙනත් තැනකට අපි එකතු වුණා. හැබැයි අපි විශ්වාස කරා අපි දරන්නෙත් ඔවුන් දරන්නෙත් එකම මතවාදය කියන කාරණාව. එතෙන්දී අපි අදටත් විශ්වාස කරනවා ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා හරි තීරණය ගත්තා නම් ඒ වෙලාවේ ඒ මතවාදී වලට ඉඩ දුන්න නම් සමහර වෙලාවට තීන්දුව වෙනස් වෙන්න තිබුණා. හිතපුම දේවල් ගොඩක් අය නොවෙන්න තිබුණා. හැබැයි පාර්ලිමේන්තුවට ලොකු පිරිසක් පාර්ලිමේන්තුවට ඊට වඩා යන්න තිබුණා. ওই 3-2 පාර්ලිමේන්තුව නොහැදෙන්න ඉඩ තිබුණා. ඒකට රනිල් වික්‍රමසිංහ මහත්තයාත් අපිත් වග කියන්න ඕනි ඉතිහාසයේ වෙච්ච වැරද්දට. ඔබ අද ආණ්ඩු කරන්නේ ඔය අතහැරිය දෙදෙනෙක් එක්කනේ. ඔව්. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අතහැරියේ ඒ වෙලාවේ තිබිච්ච මතවාදයත් එක්ක. හැබැයි මම කියවනේ අපි ඉන්න මතවාදේ අපි UNP මතවාදේ ලිබරල් මතවාදේ. ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියලා. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී නෑ කියලා. ප්‍රජාතන්ත්‍රවාදී නොවන ප්‍රශ්නයක් තිබුණා ඒ වෙලාවේ.
දැන් දැන් ඔහු මේ වෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදීද? මොකද්ද අපිට වෙච්ච තැන? දැන් ඔහු ප්‍රජාතන්ත්‍රවාදීද? දැනටත් මට විශ්වාස කරන්න බෑ ප්‍රජාතන්ත්‍රවාදී වෙයිද කියලා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා ප්‍රජාතන්ත්‍රවාදී වෙයි කියලා දැන්. මොකක්ද විශ්වාස කරනවා. මන්ත්‍රීතුමා මේ කතාවේ දේවල්? ඇයි? ඔබ ජනාධිපතිවරයා අයින් වෙන්න ඕනි කියනවා. අග්‍රාමාත්‍යවරයා විශ්වාස නැහැ කියනවා. මම ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා මහත්තයා විශ්වාස නැහැ කියලා නෙමෙයි මම කිව්වේ. රනිල් මට වික්‍රමසිංහ එහෙම මහත්තයා ඇහුණා. ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරයිද කියලා විශ්වාස විශ්වාසයක් තියෙනවද කියන්නේ. මොකද එදා මම කිව්වේ විශ්වාසයක් නෑ. හැබැයි මම විශ්වාස කරනවා විශ්වාසයක් ඇති වෙයි කියලා. තේරුම් ගන්නකො. දැන් රටේ ඉතින් ඔබට ඔහු ගැන විශ්වාසයක් නැහැ. නේ රනිල් වික්‍රමසිංහ යම් මහත්තයා ගැන කිසි විශ්වාසයක් නැහැ කියලා මම කියන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ප්‍රජාතන්ත්‍රවාදී වෙයිද? ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් කියන්නේ ආණ්ඩුකරණයේ තියෙන ඕනි මූලිකම ලක්ෂණයනේ. ඒක තියෙන්නේ මේ ආණ්ඩුකරණයේ ප්‍රජාතන්ත්‍රවාදීකරණය එක නෙමෙයි. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් පක්ෂ නැහැ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක තමයි එදා අපිට ඇති වෙච්ච ප්‍රශ්නේ. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක. පක්ෂවත් ප්‍රජාතන්ත්‍රවාදී රැක ගන්න බැර නම් ඒක දෙකක්. ආණ්ඩුවක රටක නෑ, නෑ, ප්‍රජාතන්ත්‍රවාදී නෑ. රකින්න පුළුවන් ඒක කියලා ඔබ දෙකක්. විශ්වාස කරනවද? වසන්ත මේ නෑ ඔබ ඒක විශ්වාස කරනවද කියන්නේ? දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ පක්ෂික ප්‍රජාතන්ත්‍රවාදයයි. දැන් ඇමතුමනි, බලන්න දැන් ඔබ ඒක විශ්වාස කරනවා නම් එතනින් එහාට මට ප්‍රශ්නයක් නැහැ. නෑ මම විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදය රටේ ප්‍රජාතන්ත්‍රවාදය රකින්නවා කියලා. එහෙනම් මොකද එතුමා ඉතිහාසයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය එහෙනම් රැක්කා. ඔබ හරි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැක්කානේ. ඒක අපිට නෑ කියන්න බෑනේ. එහෙමනම් හරි. රටේ අපිට ඉස්සරහට ගියයි. චේන්ජස් කරලා රටේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ සියල්ල රැක්කා. පක්ෂය තුල විතරයි ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයක් තිබුණේ. ඉතින් රටේ ප්‍රජාතන්ත්‍රවාදී රකින්නවා නම් මට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයක් මට නෑ. මොකද මම එක්සත් එහෙනම් ඔබට ජාතික එක්සත් පක්ෂයේ ජාතික පක්ෂයේ ඉන්න තිබ්බනේද? පිරිසක් හිටියේ. අද මට එක්සත් ජාතික පක්ෂයට මම එකතු වෙනවා කියලා කොහොමද කියලා නෑ. නෑ නෑ මං කියන්නේ එදත් ඉන්න තිබ්බනේ. නෑ මං කියන්නේ එදා මට ඉන්න බැරි නිසානේ මම ගියේ. හැබැයි දැන් පක්ෂයට ඔබට එදත් හිතන්න තිබ්බනේ. එදත් හිතන් තිබ්බනේ පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී මොකද්ද ඔහු රටේ ප්‍රජාතන්ත්‍රවාදී රැක්ක නායකයෙක්. ඔහු ආණ්ඩු කරන ප්‍රජාතන්ත්‍රවාදී රැක්කයි මම යන්නේ කියලා. පිරිසක් හිටියානේ. බහුතරයක් අපි නියෝජනය කරන මතයකට ඉඩ හම්බෙන්නේ නැත්නම් පක්ෂයක් ඇතුලේ අපි තවදුරටත් අපේ මතය නියෝජනය කරන්නේ නැත්නම් අපි එළියට බහිනවා. ඉතින් සජබේ බහුතර මතය ඔබ අද නියෝජනය නෑ කරේ සජබේ බහුතර මතය තිබුණේ අපේ තැන. සජබේ මං එතනට එන්න. දෙන්නයි ගියේ. දෙන්නයි ගියේ. හැබැයි බහුතර මතය තිබුණේ එතන. මේක දැන් ඒ වෙලාවේ එහෙමනම් අපිට පේන්න බෑ තව එනවා. ඇතුලේ තියෙන මතය ගැන කතා කරනවා නම් 99%ක් සජබේ අය කිව්වේ රටේ මිනිස්සුන්ගේ දුක ගැන කතා කරේ හැමෝම. Tamanට මේ වෙලාවෙත් පැවරෙන වගකීම ගැන කතා කරේ. ඔය එළියට ඇවිල්ලා දැන් කතා කරන සමහර අය අපිට මේක හරියන්නේ නැහැ හෙට එළියට බහැලා යමු කියලා කියපු ජේෂ්ඨයෝ සමහරු. දැන් ඔබ කියන්නේ උන් එයිද? මට ඒ අයගේ කෂේරුකාව පිළිබඳව මට තීන්දුව ගන්න බෑ. හැබැයි ඒ අය දරපු මතවාදය ඒක තමයි. බහුතරයක් දරපු මතවාදය අපි සජිත් ප්‍රේමදාස මහතාත් එක්කම අපි මේ ආණ්ඩුව බාර ගන්න ඕන කියන එක. ඒකට දවස් ගණනාවක් සාකච්ඡා කරලා තීන්දුවක් එහෙමනම් ඒක තමයි බහුතර මතය. නෑ. තීන්දුව තීරණ අරගෙන හැමෝම යන් කියනකොට ඔබට වාස්තවයක් විදිහට හදාගන්න. අවසානයේදී නෑකයා කියනවා නෑ යන්නේ නෑ කියලා. අවසානයේදී බහුතර මතය අපි කියපු තැනට ඇවිල්ලා ජනාධිපතිවරයා ගාවට යවනවා ලියුමක් මම බාර ගන්න කැමතියි කියලා. ඒ ලියුමට පක්ෂ මතේ. පක්ෂ මතයේ විදියට යවනවා බාර ගන්න කැමතියි ඒක කියලා. තමයි බහුතර මතේ. අන්න බාර ගන්න කැමතියි කියලානේ කිව්වේ. ඔව්. ඔව්. ඊට පස්සේ ආයිත් කියනවා ජනාධිපතිවරයා බෑ කිව්වහම ආයිත් කියනවා උදේ පාන්දරත් කෝල් එකක් දීලා නෑ මට දෙන්න කියලා. මේක පහුවෙනකන් ඉඳලා වැඩේ සිද්ධ වෙලා Tamanට වාසි විදියට මේක හරව ගන්න තිබිච්ච ආත්මార్థකාමී ක්‍රියාදාමයක් විතරයි අපි දකින්නේ. ඒ වෙලාවේ වැරදිලාවත් රටේ මිනිස්සුන්ගේ දුක පිළිබඳවත් රටේ මිනිස්සුන්ට වෙන අගතිය පිළිබඳවත් කිසිදු ආකාරයක තැකීමක් සජිත් ප්‍රේමදාස මහත්මයාට තිබුණේ නැහැ. දැන් රටේ පක්ෂයේ බහුතරයට ඒ මතේ තිබුණා. මේ වගේ වෙලාවක රටට උදව් කරන්න ඕනි කියලා. මේ වෙලාවේ රටේ ප්‍රශ්නෙට උදව් කරන්න ඕනි කියලා. අමතුනේ හැබැයි රටේ බහුතරයක් ජනතාව ඉල්ලුවේ ගෝටා ගෝ හෝ ජනාධිපතිවරයාට යන්න කියලා. ඔව්. එතකොට ඔබේ සජබේ නායකයා තාමත් නායකයාද? සජබේ නායකයා ඔව් තවමත් මගේ පක්ෂේ නායකයා. එතකොට තාම නායකයානේ. ඔව්. හරි. මේ සජිත් ප්‍රේමදාස මහත්තයා කිව්වේ ඒ කොන්දේසියෙන් මෙහා සජබෙත් කිව්වේ එහෙමයි. එතනින් මෙහා මේකට විසඳුමක් නැහැ කියලා. මොකද රටේ ජනතාව ඉල්ලුවේ මේ ඔබත් කියන්නේ ඒකනේ. ගෝටා ගෝ හෝම්. පක්ෂෙම එහෙම මතයක ඉද්දී කොහොමද ඒ ජනතාවගේ ඒ වගේ මතයක ඉද්දී කොහොමද ඔබේ නායකයා ගිහිල්ලා ඒක බාරගන්නේ? දැන් ගෝටා ගෝ හෝම් කියලා සජබේ සහ අපිමයි ගෝටා ගෝ හෝම් කියලා කිව්වේ. යවපු ලියුම බලන්නකෝ. ඒ ලියුමේ තියෙන්නේ 20 වෙනි සංශෝධනය අහෝසි කිරීම, විධායකය අහෝසි කිරීම, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලාස්වීම, සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම.
මේ කාරණාත් එක්ක තමයි පක්ෂයේ විදියට එකඟ වෙන්නේ. එතකොට අද අපි 20 වෙනි සංශෝධනය ගෙනීම 21 වෙනි කාරණාව සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ගෙදර යෑම. ඒතර මේ කියන අසහ මේකේ ආර්ථික කාරණාවකුත් තියෙනවා ආර්ථිකය සකස් කිරීම. ඉතින් මේකට අද අපි ඒ මතවාදීම තමයි අපි දරලා තියෙන්නේ. හැබැයි තමන්ගේ තනතුරු තමන්ගේ රීලෙක්ෂන් එක තමන් ඊළඟට පත් වෙනවද තමන්ට අගමැති පුටුවට යන්න පුළුවන්ද තමන්ට ජනාධිපති පුටුවට යන්න පුළුවන්ද කියන එක මත රටේ මිනිස්සුන්ගේ ජීවිත අවදානමට පත් කරලා තවදුරටත් බලාගෙන ඉන්න බැරි නිසා තමයි අපි ඒ සිහින නැති නිසා හෙට දවසේදී නැවත පාර්ලිමේන්තුවට එන්න ඕනේද නැද්ද කියලා බලාපොරොත්තුවක් එහෙම ප්ලෑන් එකක් එහෙම එකක් ගැන හිතන්නේ නැතුව මිනිස්සු වෙනුවෙන් එළියට බැස්සේ. ඒ කියන්නේ ස්වාධීන වුණේ නිර්පාක්ෂික ආණ්ඩුවකට එකතු වුණේ සර්වපාක්ෂික ආණ්ඩුවකට එකතු වුණේ නිර්පාක්ෂික වෙලා. ඒ එකතු වෙන්න හේතුව වුණේ මේ මිනිස්සු මම හැම දැන් නිතර කියන කාරණාව අපි පක්ෂ නායකයෝ ගොඩක් අය බලාගෙන ඉන්නේ මේකේ දේශපාලන වාසිය අරගෙන තමන්ගේ බලය ලබා ගැනීම. ඉතින් අපි කල්පනා කරා පක්ෂ නායකයන්ට එහෙම වෙන්න පුළුවන්. හැබැයි අපිට ඊට වඩා ඒ මිනිස්සුන්ගේ දුක දැක්කහම අපිට තියෙන තෙතමනයක් අපිට තියෙනවා. අපි දේශපාලන බලය ඒ කියන්නේ මිනිස්සු දේශපාලනයට එන්න හේතුව මොකද්ද? බලය ලබා ගන්න. මොකටද බලය ලබා ගන්නෙ? බලය ලබා ගන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න. තමන් බලය ලබා ගන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න නම් තමන්ට හැකි පළවෙනි අවස්ථාවෙන්ම මිනිස්සුන් වෙනුවෙන් සේවය කරන්න ඕනේ. ඉතින් මේ පළවෙනි අවස්ථාව මේ රටට ඩොලර් ටික ගෙනත් දීලා මේ රටේ ආර්ථිකය ස්ථාවර කර දීලා මිනිස්සුන්ට සහයෝගය දෙන එක. එතකොට කෙනෙක් කියන්න පුළුවන් කාරණාව තමයි මම මුලින්ම අහපු ප්‍රශ්නේ. ඒකත් එක්ක ගෝඨාගෝහොම් අවලංගු වෙනවද කියලා. නෑ. ගෝඨාගෝහොම් අවලංගු වෙන්නේ නෑ. ගෝඨාගෝහොම් කියන කාරණාව ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය වැඩපිළිවෙල එළියේ ඉඳන් කෑ ගහනවට වඩා එහෙම නැත්නම් මාධ්‍ය කතා කරනවට වඩා ක්‍රියාත්මක විදියට මේකේ ඇක්ෂන් එක කොහොමද වෙන්නේ කියන එක දැන් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ මේක ඩීල් එකක්ද ගේම් එකක්ද? මේක ඩීල් එකකුත් නෙමෙයි ගේම් එකකුත් නෙමෙයි මේක තමයි අපේ වැඩපිළිවෙල. ඔය වැඩපිළිවෙලින් ඉන්නේ මනුෂ්‍යයි හරිනුයි විතරද? මනුෂ්‍යයි හරිනුයි මේ පිළිබඳව දැක්කා. මේ දේශපාලනයේ වෙනස තේරුණා. අලුත් ඇමති මණ්ඩලේ. අලුත් ඇමති මණ්ඩලේ ඔය වැඩපිළිවෙලේ ඉන්නේ ජනතාව කියපු ගෝඨා ගෝ හෝම් කියන වැඩපිළිවෙලේ ඉන්නේ තාම මනුෂ්‍යයි හරිනුයි විතරද? මට හිතන විදියට සමස්ත ඇමති මණ්ඩලයෙන් බහුතරයක් ඒ මතවාදේ නියෝජනය කරනවා. ඒ මතවාදය නියෝජනය කරනලා තමයි මේ හැමෝම එකට එකතු වෙලා ඉන්නේ. ඒක සමහර අය ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේම පක්ෂය. ඒ අය යම් තීන්දුව අරගෙන මේක මේ යම් කාලයක් ලබා දීලා මේකට විසඳුමක් ලබා ගත යුතුයි කියන මතේ ඉන්නවා. ඒක එක අයගේ කාල රාමු කාල සීමා වෙනස් වෙන්න පුළුවන්. හැබැයි හැමෝගෙම මේ ජනතාව නියෝජනය කරන මතවාදේ හැමෝම නියෝජනය කරනවා කියන මම විශ්වාස කරනවා. ඉතිහාසයේ කළු පැල්ලමක් තියෙනවා. වික්‍රමසිංහ මහත්තයා රාජපක්ෂවරු රකින්නවා රාජපක්ෂවරු වික්‍රමසිංහ මහත්තයා රකින්නවා කියලා. ඔබ ඒක බැහැර කරනවද? ඒ චෝදනාව බරපතල චෝදනාවක් එලෙසම තියෙනවා. පහුගිය කාලේ මේ නැවත වතාවක් මේ වැරදි සිද්ධ වෙන්න ප්‍රධාන හේතුව වුණේ මේ කාරණාව. ඒ කියන්නේ 2015 පස්සේ ලැබිච්ච ආණ්ඩුවට මේ නීති කටයුතු හරියාකාරව සිද්ධ කරන්න බැරි වෙච්ච නිසා. අපි ඒ දවස්වල කිව්වා ඩීල් දේශපාලනය කියලා. අන්න ඒ කාරණාව ඉෂ්ට නොවුන නම් සමහර වෙලාවට මේ 2020න් පස්සේ මේ වගේ තත්ත්වයක් ඇති නොවෙන්න තිබුණා. මං කියන්නේ නීතිය ක්‍රියාත්මක කරනවා කියලා මිනිස්සුන් අල්ලලා ගිහිල්ලා චෝදනාවට හිරේ දාන එක නෙවෙයි. හරි විමර්ශනයක් ක්ෂණිකව කරලා ඒ කටයුත්ත සිද්ධ කරන එක. නමුත් ඕනෑකමින් නඩු කල් දාලා ඕනකමින් නඩු වල සාක්ෂි අයින් කරලා නඩු ඉවත් කරගෙන මේ දෙගොල්ලම දෙපාර්ශ්වයෙන් මේ වගේ දේවල් කරා. ඒ වගේ දේවල් මේ ප්‍රජාතන්ත්‍රවාදයටත් රටේ ආර්ථිකයටත් රටේ සුබසිද්ධියටත් සාර්ථක වෙන්නේ නැහැ. අපි කොහොමද විශ්වාස කරන්නේ මේ පාරත් වෙන්නේ මේ වගේ ඩීල් එකක් නෙමෙයි කියලා? මේ වෙලාවේ මිනිස්සුත් එක්ක තියෙන ඩීල් එකක් තියෙනවනේ පළවෙනියෙන්. මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන ඩීල් එක. ඒ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට අපි මේ දෙන සහයෝගය දීමත් එක්කම අපි ඉතුරු වැඩ කටයුතු ටික නිසියාකාරව යනවද? නිසියාකාරව වැඩ සිද්ධ වෙනවද? ඒක මුරබල්ලා කියලා කියන්නත් බෑ. ඒක ඊට වඩා දැඩි විදියට මේක ආරක්ෂා කරනවා. මේ වැඩපිළිවෙලේ ඒ කියන්නේ මේ ජනතා මතවාදය ආරක්ෂා කරගන්න. හොරු අල්ලන්න, ව්‍යවස්ථා වෙනස්කම් වෙනුවෙන්, ඒ වගේම මේ රටේ මිනිස්සු එවන මුදල්, මිනිස්සු හම්බු කරන සල්ලි, මිනිස්සු පිටරට ඉඳලා එන ඩොලර් ටික නාස්ති නොවෙන්න. දැන් පහුගිය දවස්වල කතාවක් ගියා එවන ඩොලර් වලින් යකඩ බට වගේක් ගන්න යනවා කියලා. එහෙම සෙල්ලන්නම්
මේ කැබිනට් එක ඇතුලේ අපි කරන්න දෙන්නේ නැහැ. එහෙම සෙල්ලම් කරන්න ආපු දවසට අපේ මතය නියෝජනය කරන්න බැරි වෙනවනම් යන්නම් කියලා එළියට බහිනව ඇරෙන්න අපි තවදුරටත් මෙතන අඩියක්වත් රැඳෙන්නේ නැහැ. පැයක්වත් මොහොතක්වත් රැඳෙන්නේ නැහැ. අපි නියෝජනය කරන්නේ මිනිස්සු හඬගා කියන හඬ අරගලේ මෙච්චර දවස් කියපු දේවල් එතනින් පොඩ්ඩක්වත් එහාට අපි යන්නේ නැහැ. වැරදීමකින් ඇතැම් අය විශ්වාස කරනවා අරගලයට යම් බාධාවක් වුණා කියලා මේකත් එක්ක මේ අරගලේ ඉලක්ක සම්පූර්ණ කරගන්න. හැබැයි අරගලේ දීපු කරුණු කාරණා 8 දිහා බලන්න. ඒක නොදන්න අය තමයි එහෙම කියන්නේ. අරගලේ අය කරුණු 8ක් ඉදිරිපත් කළා. ඒ කරුණු 8 මේ අපි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල තමයි මේ තියෙන්නේ. අරගලේ කියලා නෑ ගෝට මුලින්ම ගෙදර යන්න කියලා. ඒකේ තියෙනවා ක්‍රමවේදයක් පස්සේ තමයි ජනාධිපතිවරයා ඉල්ලාස් වෙන්න ඕනි කියලා. ඒගොල්ලෝ කියලා තියෙනවා. අගවින් මේ නීතිඥ සංගමයේ ඉදිරිපත් කරපු එක. ඒකේ කොතනකවත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලාස් වෙන්න ඕන කියලා කියලාවත් නැහැ. ඒක තියෙන්නේ 21 ගෙන්න ඊට පස්සේ විධායකයා හවුසි කරන්න කියලා විතරයි. ඒකේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා රැස් වෙන්නවත් කියලා නැහැ. එතකොට අරගලයේ ලොකු භූමිකාවක් කරන නීතිඥ සංගමයේවත් එහෙම නැත්නම් මේ කියන අරගල භූමියේ නිර්මාණය කරපු යෝජනාවලියේවත් මේ කාරණාව නැහැ. ඒ අයටත් දැනුමක් බුද්ධියක් තියෙනවා කොහොමද ඒක ප්‍රොසීඩියරයකට කරන්නේ ක්‍රමවේදයකට වැඩපිළිවෙලකට කරන්නේ කියන එක. හොඳයි. අන්නේ අරගල භූමියේ වැඩපිළිවෙලෙන් පිට අපි යමක් කරනවා නම් අරගලයේ යෝජනා කරපු වැඩපිළිවෙලෙන් පිට යමක් කරනවා නම් අන්න එදාට ඇඟිල්ල දික් කරන්න අපි සූදානම් අත උස්සලා ඉන්න වෙන්න. මනෝෂ go home. 3, දැන් මේ පරණ කැබිනට් මණ්ඩලවලයි අලුතෙන් පත්වෙච්ච කැබිනට් මණ්ඩලවලයි වෙනස මොකක්ද අපිට තේරෙන්නේ නැහැ. පරණ කැබිනට් මණ්ඩලවලයි අලුත් කැබිනට් මණ්ඩලවලයි වෙනස එකක් මෙතන පක්ෂ විදියට පක්ෂ කීපයකින් ඒ කියන්නේ පොදු ජන පෙරමුණ නියෝජනය කරලා පොදු ජන පෙරමුණෙන් ඉවත් වෙච්ච ඒ කියන්නේ එතන මතවාදය දරන්න බෑ කියලා ඉවත් වෙච්ච ස්වාධීන වෙච්ච පිරිසක් ඉන්නවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් ඉන්නවා. ඔවුනුත් ආණ්ඩුවේ හිටියට ආණ්ඩුවෙන් ඉවත් වෙච්ච පිරිසක් ඒ මතවාදය දරන්න බෑ කියලා. ඒ වගේම අපි එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරලා ආපු රනිල් වික්‍රමසිංහ මහත්තයාත් සමගි ජන බලවේගය නියෝජනය කරලා එකතු වෙච්ච අපිත් ඉන්නවා ස්වාධීන වෙලා. එතකොට අපිට විවිධ මතවාද අපිට දරන්න පුළුවන්. අපිට නෑ මේ ආණ්ඩුවට නෑ පොදු ජන පෙරමුණේ මතවාදය දරන්න කියලා එකක්. මේ ආණ්ඩුවට නෑ පොදු ජන පෙරමුණේ අයට ඕන විදියට මේ වැඩේ කරන්න කියලා එකක්. මේ ආණ්ඩුව තියෙන්නේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සර්වපාක්ෂික වැඩපිළිවෙලක්. නිර්පාක්ෂික ආණ්ඩුවක්. සියලු පක්ෂ එකතු වෙච්ච නිර්පාක්ෂික නේ. සියලු පක්ෂවල උදවිය පක්ෂපාත ලේබල් එක පැත්තකට දාලා පක්ෂ විදියට හිතන්නේ නැතුව මෙතනට අවිල්ලා වැඩ කරන එක. කවුරු හරි තවමත් විශ්වාස කරනවා නම් උත්සාහ කරනවා නම් පරණ විදියටම යන්න අලුත් බෝතලෙත් පරණ වයින්ම නම් දාගෙන එන්න හදන්නේ ඒ ගමන අපිත් එක්ක යන්න බැරි වෙනවා. පරණ වයින් මම මේක තමයි ප්‍රශ්නේ ඇහුවේ. දැන් ඔය අහපු එක මට තේරෙනවනේ. එතකොට ඔබ පරණ වයින් ඈ ඔබත් මාධ්‍යවේදියෙක්නේ. එතකොට පරණ වයින්ම නම් අලුත් බෝතලේ දාන්න හදන්නේ අපි ඒකට එකඟ නැහැ. මං වයින් කියන්නේ මිනිස්සු නෙමෙයි. මං වයින් කියලා කිව්වේ පරණ වයින් කියලා කිව්වේ මතවාදී. තාම මේ පරණ මතවාදී නියෝජනය කරනවා නම් මේ ගමන යන්න බෑ. හැමෝම සත්භාවයෙන් ඉන්නේ නැත්තම් අපි යන්නේ මිනිස්සු වෙනුවෙන්මයි කියන එක. අපි තවදුරටත් තම තමන්ගේ ගම්වල ඉන්න පාක්ෂිකයා ආරක්ෂා කරගන්න ලුම්පන් පන්ති රකින්න වෙනම දේශපාලන ගේම් ගහනවා නම් මේ ගමන යන්නේ නැහැ. ඔබ හිතනවාද මේ හිටපු ඇමතිවරු සිස්ටම් චේන්ජ් එකකට ලෑස්තියි කියලා? සිස්ටම් චේන්ජ් එකකට මේ අරගල භූමිය අරගලය විසින් එතනට ගෙනල්ලා තියෙනවා. අපි ඒකට ගරු කරන්න ඕනේ. ඒ අයගේ බලපෑමට. අද බොහෝ මැති ඇමතිවරු යන්නේ පොඩි වාහනවල. එතකොට බොහෝ ඇමතිවරු තමන්ගේ වරප්‍රසාද ගන්නෙ නැහැ. ඒ ඉතුරු කරන්නද ජනතාවට බයටද? නෑ. අපි හිතමුකෝ පොඩි වාහනයක යන්නේ සමහරු බයට කියලා. හැබැයි ඒ ඉතුරු කරන්නේ ඒ රට ගැන හිතන නිසා. ඒ මේ යුතුයකම ඉෂ්ට කරන්න ඕන නිසා. අපි මේ අමාත්‍යාංශයේ අමාත්‍ය කාර්ය මණ්ඩලයේ වියදම 50%කින් අඩු කරන්න උත්සාහ කරනවා. එහෙම උත්සාහයක් අපිට තියෙනවා. අපි කාර්ය මණ්ඩල පත් කරන්නේ. අපි ඇමති වැටුප් ගන්නෙ නැහැ. වාහන ගන්නෙ නැහැ. වාහන සීමා සහිතව අවශ්‍ය වෙන ප්‍රමාණයට කාර්ය මණ්ඩල වලට ගැනීමක් සිද්ධ කරන්නේ. එහෙම කැපවීම කරන්නේ ඇයි? අගමැතිවරයාත් කියන එක කැපවීම කරන්න නැහැ. සියලු අමාත්‍ය මණ්ඩලයට බලපෑම් කරනවා. එහෙම තරන්නේ මේක වෙනසක් වෙන්න ඕනේ නිසා. මෙතනින් එහාට මේ රටේ හොරකම් කරන්න කැබිනට් පත්‍රිකා සම්මත කරගන්න බැරි වෙයි. ඔය ඇන්ටිජන් වැඩ කරා වගේ. එහෙම නැත්නම් තම තමන්ගේ හිතවත්කම් වලට වැඩ කරන්න බැරි වෙයි. මොකද කැබිනට් මණ්ඩලයේ ඇතුලේ
වැරදි දෙයක් සිද්ධ කරන්න හෝ කවුරු හරි උත්සාහ කරොත් ඒකට විරුද්ධ වෙන්න අපි ඉන්නවා. මම විශ්වාස කරනවා මේ වෙලාවේ එහෙම වැරදි දෙයක් ගැන කරන්න හිතන එකක්වත් නැහැ මේ කැබිනට් මණ්ඩලයේ ඉන්න කණ්ඩායම. එහෙම හිතපු දවසට අපිට ඔවුන් එක්ක යන්නේ නැහැ අර යාදක නොරත රත කියලා අපි ඉතින් අයින් වෙනවා. 4 දැන් හරින් මනුෂ්‍ය හොරු අල්ලන ගේම් එකේ හිටියානේ. අදටත් ඉන්නවා. අදටත් ඉන්නවනේ. සතුටුයි. මේ කැබිනට් එකේ හොරු නේ. මේ කැබිනට් එකේ චෝදනා තියන අය ඉන්නවා. මේ කැබිනට් එකේ චෝදනා තියන අය ඉන්නවා. ඒ චෝදනා ඔප්පු කරන්න වැඩ කටයුතු කරන්න ඕනි කියන තැන අපි බය නැතුව ඉන්නවා. ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ කියන්නේ සමහර වෙලාවට කියන්න පුළුවන් කැබිනට් එකේ කොහොමද හොරුත් එක වාඩි වෙන්නේ කියලා. මං අහන්න කලින් ඔබ මහනවා ප්‍රශ්න එකත් ලේසි මට. එතකොට මේ කැබිනට් මණ්ඩලේ ඒ නීතිය ක්‍රියාත්මක කරන්න, නීතියට ඕනි කරන බලය ලබා ගන්න අපිට පුළුවන් වෙන්නේ නැහැ 20 වෙනි සංශෝධනයේ සම්මත 20 වෙනි සංශෝධනය අහෝසි නොකරොත්. පොලිසියට ඕනි බලය දෙන්න බැරි නම්, අධිකරණයට දෙන්න ඕනි බලය දෙන්න බැරි නම් මේ කාර්යයන් කවදාවත් කරන්න බෑ. අධිකරණයට ඕන බලය දෙන්න පුළුවන් වෙන්නේ, පොලිසියට දෙන්න පුළුවන් බලය දෙන්න වෙන්නේ 20 අහෝසි කරපු දවසට. ආයි 19ට ගියපු දවසට. ඒක නොකර අපි කෑ ගහලා මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. මං කිව්වනේ හොරුත් එක්ක එකට ඉඳලා හරි හොරු අල්ලන්න ඕනි කියලා. එතකොට අධිකරණයේ කාර්යභාරය අධිකරණයට ඕන විදියට කරගෙන යන්න පුළුවන්. පොලිසියට පොලිසියේ කාර්යභාරය එතකොට කරන්න පුළුවන්. එහෙම දවසක් එයිද? එහෙම දවසක් අනිවාර්යයෙන්ම එනවා. එහෙම දවසක් හදන්න බැරි නම් අපි දේශපාලනයෙන්ුත් අයින් වෙනවා. තවදුරටත් දේශපාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙම දවසක් අපිට හදන්න බැරි නම්. බොරු වැඩක්. ඊට වඩා හොඳයි අපි අපේ වැඩක් කරගෙන ගෙවල් වලටලා ඉන්න එක. 5 රටේ ජනතාව මුණ දෙන ප්‍රශ්නවලට ජනතා නියෝජිතින් වන 225 මුණ දෙනවද? 225ම මුණ දෙනවා. ඇතැම් අය බහුතරයක් අපි ඇතැම් අය බහුතරයක් කියන වචනේ දාන්න ඕනි. මොකද සමහර දේශපාලඥයින්ට බත්කම් තියෙනවා, පුද්ගලික වත්කම් තියෙන අය ඉන්නවා. ඒ කියන්නේ අම්මගෙන් තාත්තගෙන් හම්බෙච්ච දේවල් ගොඩාක් තියෙන අය ඉන්නවා. සමහර අය ව්‍යාපාර කරලා හම්බ කරගත්තු අය ඉන්නවා. ඒ වගේම සමහර අය ඉන්නවා දේශපාලනයෙන් හම්බ කරගත්තු අය. ඉතින් එතකොට ඒ වගේම ඉන්නවා තවමත් බස් එකේ කොළඹෙන മന്ത്രിවරු ඉන්නවා. සමහර മന്ത്രിවරු ගෙදර රත්තරන් බඩු එකක්වත් නැති සියල්ල උගස් කරලා සින්න වෙච්ච මිනිස්සු. දරුවන්ට දරුවෝ ඉල්ලන දේවල් දෙන්න බැරි මිනිස්සු. වේදනාවන් විඳින මිනිස්සු ඕන තරම් ඉන්නවා. තෙල් ගහගෙන එන්න බැරිකම නිසාම විවිධ විදියට ඉන්න. ඒ කියන්නේ බරපතල ඒ ගැටලුස් තියෙන තෙල් පෝලිං වල ඉන්න മന്ത്രിවරයන් නොයන්න පුළුවන්. අනිත් අය යන. ඒ සියලු ප්‍රශ්න විඳින අයත් ඉන්නවා. ඉතින් මේ മന്ത്രിවරු කියන්නේ සමාජයේම තවත් පැතිකඩක්. සමාජයේ මිනිස්සුම 2,20 ලක්ෂයක් 225ක් පත් කළ ලෙවල තියෙනවා. මේ ආපු අය අඟහරු ලෝකෙන් ආපු අය නෙවෙයි. හැබැයි ජනතාව කියන්නේ අමාරුකම් විඳිනවට වැඩිය වරප්‍රසාද විඳිනවා කියලා. නෑ, වරප්‍රසාද ලත් පන්තියක් විදියට සමාජයේ විසින් පෙන්눔 කළා දීලා තියෙනවා. හැබැයි රුපියල් 56000ක වැටුපක් ලැබෙනවා ඇත්ත. හැබැයි ගම්වල යන මලගෙවල් වලට, ධාන ගෙවල් වලට යන්න තියෙන තෙල් ගහගෙන ගිහිල්ලා ඇවිදලා තව සහ රාජකාරී වලට ඒ කරන වියදම් එක්ක ওই 56000න් වැඩ කරන්න දබා දෙන ඉන්ධන දීමනාවල් වලින් වැඩ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ තරම් අසරණතාවයට පත්වෙච්ච මිනිස්සු ඕන තරම් බහුතරයක් ඉන්නවා. ඒ වේදනාවන්, ඒ දුක් පිළිබඳව අපි හොඳාකාරවම දන්නවා. ඒ කියන්නේ ඒ ප්‍රශ්න මිනිස්සු හිතන් ඉන්න තරම් සුන්දර ජීවිතයක් മന്ത്രിවරයෙකුට නැහැ. දැන් ජොබ් එකක් කරද්දී අමාරු නම් හම්බෙන වැටුපෙන් ජීවත් වෙන්න බැරි නම් ජොබ් එක දාලා ගිහලා වෙන එකක් හොයා ගන්නවා. එහෙම දාලා නැහැ තියෙනවා. ඔච්චරම අමාරු නම් ඇයි മന്ത്രിතුරයක් කරන්නේ? මේ දේශපාලනය කියන එකත් එක්තරා අතකට අර බලය පිළිබඳව මම කිව්වේ කියන්නේ වරප්‍රසාද සහ බලය පිළිබඳ කාරණාවක්. මිනිස්සුන්ගේ නායකයෙක් වෙලා සමහර මිනිස්සු උපතින්ම එන්නේ නායකයෝ බවට පත් වෙන්න. සමහර අය ඒකෙන් දේශපාලනය තෝරගන්නවා. සමහරු ව්‍යාපාරික නායකයෝ වෙනවා. සමහරු සමාජ නායකයෝ වෙනවා. සමහරු රාජ්‍ය නොවන සංවිධායක නායකයෝ වෙනවා. එහෙම විවිධ නායකත්ව ලක්ෂණ තියෙන. ඒ නායකත්වයත් එක්ක යනවා. ඉතින් එහෙම මේ තමන්ගේ ආශාව, තමන්ගේ පැෂන් එක වෙනුවෙන් ඒක සමහරු සිද්ධ කරනවා. හැමෝටම මේකෙන් ප්‍රතිලාභ හම්බෙන්නේ නැහැ. බලය තමයි ආශාව. බලය තමයි බලය වෙන්න පුළුවන් ආශාව. බලය කියන කාරණාව, නායකත්වයේ කියන කාරණාව, මිනිසුන්ට සේවය කිරීමේ කියන ආශාව, මිනිසුන්ට නායකත්වයේ දීමේ ආශාව වෙන්න පුළුවන්. ඒ නිසා යන්න කිව්වත් යන්නේ නැහැ. සමහර අය එහෙම තමයි. හැබැයි මිනිස්සු කියනවා නම් යන්න කියලා කොයි හරි වෙලාවක ඒ කියන වෙලාවට යන්න ඕනේ. මිනිස්සු යන්න කියන වෙලාවට යන්නේ නැත්නම් ඔහු නායකයෙක් නෙමෙයි. 6 දැන් කතා කරන්නේ 21 ගැන.
මොකක්ද මේ 21 ගේන එකේ තියෙන ප්‍රයෝජනය ඔය තරමට? 21 ගෙන යපු ගමන් පළවෙනි කාරණාව කොමිෂන් සභා බලාත්මක වෙනවා. කොමිෂන් සභා බලාත්මක වෙනවා කියන්නේ ජනාධිපතිවරයා යටතේ දැනට ක්‍රියාත්මක වෙන පොලිස්පතිවරයා, එතකොට අගවිනිසුරුවරයාගේ ඉඳලා නීති ක්ෂේත්‍රය, රාජ්‍ය සේවය මේ සියල්ලම ස්වාධීන බවට පත් වෙනවා. ඒක තමයි ඉතාමත්ම වැදගත් කාරණාව 19 තිබිච්ච වැදගත්ම ලක්ෂණය. ඒ ස්වාධීනත්වයත් එක්ක ගොඩාක් වැඩ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. එතකොට පත්වීම් සිද්ධ කරන්නේ කොයි විදියටද කියන කාරණාත් එක්ක. ඊට අමතරව ද්විත්වපුරවැසි භාවය පිළිබඳව කාරණාවත් මේකේ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ද්විත්වපුරවැසියන්ට දේශපාලනය කරන්න අවකාශය ලැබුණේ නැහැ 19 වෙනි ව්‍යවස්ථාව හරහා. නැවත වතාවක් 19ට යද්දී ඒක ක්‍රියාත්මක වෙනවා වගේම මේකේ 9 වෙනි පාර්ලිමේන්තුවරත් බලපාන ආකාරයට ඒක සිද්ධ කරලා තියෙනවා. මේ කාරණා මේ 20 වෙනි සංශෝධනය හරහා සිද්ධ වෙනවා. ඒ වගේම මහා භාණ්ඩාගාරයේ අධිපතිතුමා පත් කර ගැනීම, මහා බැංකුව අධිපතිවරයා පත් කර ගැනීම වගේ කාරණාත් මෙතනදී ව්‍යවස්ථාදායක සභාවට පත් වෙනවා. රටේ ස්වාධීනත්වය නැවත වතාවක් ඉස්මතු වෙනවා. මේක ඔබ කියන්නේ ජනතාව මේ වෙලාවේ ඉල්ලන දේ මේ 21 තියෙනවා කියලාද? මේ ජනතාව මේ වෙලාවේ ඉල්ලන දෙයින් කොටසක් මේක ඇතුලේ තියෙනවා. කොටසක්. ඔව්. අයි කොටසක් කියන්නේ. ජනතාව ඉල්ලන්නේ එක පැත්තකින් ජනතාව කාලා බීලා ඉන්න පුළුවන් රටක් ඉල්ලනවා. අනිත් පැත්තෙන් හොරකම් කරපු සල්ලි ඉල්ලනවා. රාජපක්ෂවරුන්ට යන්න කියනවා. මේ තුනක් තියෙනවනේ. එතකොට මේකෙන් එකක් රටේ ස්ථාවරභාවය ස්ථාපිත වෙලා මේ මිනිසුන්ගේ කෑම බීම ප්‍රශ්න විසඳ ගන්න එක පැත්තකින් හරියනවා. ඊට අමතරව හොරකම් කරපු සල්ලි අරෝ මේවා කියන කාරණාත් එක්ක ඒකට අවශ්‍ය කරන යාන්ත්‍රණය හදාගන්න අපිට ව්‍යවස්ථාව ඇතුළෙන්ම ඉඩ හම්බ වෙනවා. ඒකට ඕනි කරන බාධක ඉවත් වෙනවා. තුන්වෙනුව ගත්තහම ජනාධිපතිවරයාට යන්න කියන එකේ ගෝඨාභය රාජපක්ෂ කියන නම විතරක් නෙවෙයි ජනාධිපති ධූරයේම බලතල අඩු වෙනවා 20 වෙනි සංශෝධනය ආවත් එක්ක. එතකොට අර යන්න කියන කෙනාගේ බලය භාගයක් අඩු වෙනවා. දැන් ඇයි පුද්ගලයෙකුට යන්න කියන්නේ? ඒ පුද්ගලයාගේ අසීමිත බලයත් එක්ක, ඒ තනතුරට තියෙන අසීමිත බලයත් එක්ක යම්කිසි ඒකෙන් සිද්ධ වෙන හානියක් නිසා. එහෙනම් ඒ හානිය අවම වෙනවා නම්, ඒ හානිය භාගයක් වෙනවා නම්, එතකොට අපි අඩියක් ඉස්සරහට ඇවිල්ලා. දැන් ඔබ මීට ටික වෙලාවකට කලින් කිව්වා ශ්‍රී ලංකා නීතිඥ සංගමයත් කියපු දේවල් තමයි ඔබ මේ කරන්න කියලා. එහෙමනේ? නීතිඥ සංගමයේ මම එකක් කිව්වා අරගල භූමිය නියෝජනය කරන එක. නීතිඥ සංගමය කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඉල්ලාස් වෙනවත් කියලා නෑ කියලා මම කිව්වේ. ඔව්. ඔබ ඒක කිව්වා. දැන් නීතිඥ සංගමය කියනවා මේ 21 හරහා ඒ අපේක්ෂිත දේ වෙලා නෑ කියලා. ඊයේ නිවේදනයක් දැම්ම පැහැදිලිව. ඒ නිවේදනයක් දාලා කලින් නීතිඥ සංගමය කියපු දේවල් වලට එකඟ වුණා. මේකටත් එකඟද? නීතිඥ සංගමයේ කියන කාරණායි මම කියවන්නේ නීතිඥ සංගමයට එකඟ වීමක් නෙමෙයි මම කලින් කිව්වේ. මම කිව්වේ නීතිඥ සංගමයක් කිව්වා. හැබැයි ඒකේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට යන්න කියලාවත් ඒකේ නෑ කියලා. ඒකේ නෑ කියලා මම කිව්වේ. ඔබ එතනින් එහාටත් ඉන්නවා. මම එතනින් එහාටත් ඉන්නවා. මම අරගල භූමිය නියෝජනය කරන තැන ඉන්නේ. එතකොට නීතිඥ සංගමයේ ඊයේ නිවේදනයක් නිකුත් කරලා තියෙන කාරණා නිකමට හිතලා බලන්න. ඒ කියන්නේ ඒ කාරණා එකින් එක අරගත්තාම ඒ සියලු කාරණා සාකච්ඡා කරලා විසඳ ගන්න පුළුවන් කාරණා. ඒ කියන්නේ එකක්වත් මේකේ වැරදි විසි කරන්න ඕනේ ඒ කාරණා එකක්වත් බැරි දේවල් නෙමෙයි. සමහර ඒවා ඒක ඇතුලේ තියෙනවා. මම දන්නේ ඒක මම නීතිඥයෙක් නෙවෙයි. හැබැයි ඒකේ තියෙන ඇතම් කාරණා එතනම දැනටමත් මේ කොටස ඇතුලේ තියෙන දේවල්. ඒ කියන්නේ ඕන්ට විශ්වලාද? මට තේරෙන්නේ ඇයි කියලා එහෙම වුණේ. හැබැයි අනිත් දේවල් සාකච්ඡා කරලා කරන්න පුළුවන් දේවල්. ඒවා එතන බරපතල සාධක එතන තිබුණේ නැහැ. හැබැයි විධායකයා හෝසි කිරීම කියන කාරණාව එක්සත් ජාතික මේ සමගි ජන බලවේගයේ නායකයා මතු කරපු කාරණාව. ඒ කියන්නේ මේකෙන් විධායකයා හෝසි වෙන්නේ නැහැ කියපු කාරණාව. රංජිත් මද්දුම් බණ්ඩාර ඉදිරිපත් කරපු එකේ කරපු කාරණා. දැන් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්තයා ඉදිරිපත් කරපු 21ෙත් විධායකයේ සම්පූර්ණයෙන් අහෝසි වෙන්නේ නැහැ. ඒකෙත් තිබුණේ යම් විධායකයේ බලතල අවම කර ගැනීම. ඒතර ඒකට යන්න ඕනි ජනමත විචාරණයකට. නීති සංගමයේ එච්චර දුරට ගිහිලා නැහැ. එච්චර බොළඳ වෙලා නැහැ. දැන් ඊයේ කියන්නේ ජනමත විචාරණයකට යා යුතු දේ මේ වෙලාවේ කරන්න කියලානේ. ඒකේ ආරම්භය තමයි මේ. මෙතනින් පටන් ගමු. මෙතනින් පටන් ගන්න එකතු වෙමු. මෙතනින් පටන් ගන්න එකතු වෙන්නේ නැත්තම් සමගි ජන බලවේගය මේ වෙලාවේ මේ කාගේ හරි ඩීල් එකක්ද කරන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ඩීල් එක? ඒ කියන්නේ මේකේ තියෙනවා දිත්තපුරවැසියා වයින් කරන්න. දිත්තපුරවැසි භාවයන්ට මේකට එන්න බෑ කියලා. එහෙනම් ඒක අහෝසි කරනවට සමගි ජන බලවේගය අකමැතිද? ස්වාධීන කොමිෂන් සභා නැවත බලාත්මක වෙනවට අකමැතිද? ඒ කියන්නේ හොරු අල්ලනවට සමගි ජන බලවේගය අකමැතිද? එහෙම නැත්නම් මිනිස්සුන්ගේ ප්‍රශ්න ටික අනෙක් ප්‍රශ්න බඩගින්නේ ප්‍රශ්නේ විසඳ ගන්න මේ ස්ථායීතාවය රට ඇතුළේ ඇති කරගන්න සමගි ජන බලවේගය අකමැතිද?
එහෙම නැත්නම් දේශපාලන වාසිද? මේක ගැන තීරණයක් කරන්න. ඇමතුමනි දැන් 21 පාර්ලිමේන්තුවේ සම්මත වෙයිද? 21 පාර්ලිමේන්තුව සම්මත වෙයි කියලා අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ පක්ෂ ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් පෙනී නොඉන්නවා නම් මම කියවනේ 21 සංශෝධනය මෙච්චර අපි කැපවීමක් කරලා තියෙනවනේ. අපි අපේ දේශපාලන ජීවිතේ රිස්ක් එකට තියලා අපි ජීවිතේ අවදානමකට අරගෙන අපි දැලිපිහියෙන් කිරිකනවා නෙමෙයි දැලිපිහියක් උඩ ඇවිදිනවා වගේ ගමනක් අපි යන්නේ. අර වීදුරු උඩද? ඒ තරම් භයානකයි. ඒ තරම් භයානක ගමනක් ඒ තරම් සහ ඊටත් වඩා රනිල් වික්‍රමසිංහ මහත්තයා තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ එතුමා දේශපාලනික වශයෙන් බොහොම පරිණත සහ දේශපාලන වයස අතිනුත් ගත්තාම බොහොම ජ්‍යෙෂ්ඨ පුද්ගලයෙක්. ඔහු ඒකේ භයානකම කිව්වා. ඔහු භයානකම කිව්වා. අපි තරුණයෝ විදියට අපේ අනාගතේම අපි අවදානමට ලක් කරලා තියෙන්නේ. අපි අවදාන ඔබට දැනෙනවද මම 21 සම්මත වෙයිද කියලා ඇහුවයි කියලා? නෑ යම් කිසි විදියකට දේශපාලන කුණාටු ක්‍රියාත්මක වෙන්න පුළුවන්. යම් කුමන්ත්‍රණ ක්‍රියාත්මක. හැබැයි දැන් ඊයේ කතාවක් ආවා හැමතැනම ගියා මේ 21 දාන්නේ ඊයේ කැබිනට් එකට කියලා. මේවා ඇතැම් පුද්ගලයෝ නිර්මාණය කරන කාරණා. අපි එහෙම නිර්මාණය කරන කාරණාවල රැඳෙන්න නරකයි. අපි යථාර්ථයේ ඇත්ත මත දැනගෙන කටයුතු කරන්න ඕනේ. එතකොට මේ 21 ඉදිරිපත් කරාවෙන් පස්සේ සිකුරාදා පක්ෂ නායකින්ට දැම්මයින් පස්සේ ඊට පස්සේ සඳුදා කැබිනට් එකෙන් අනුමත කරලා ගැසට් කරලා අධිකරණයේ වෙත යොමු කරලා පාර්ලිමේන්තුව වෙත යොමු කරලා අවශ්‍ය අනුමැතිය ලබා ගනිද්දි කවුරු හරි ඒ කාලේ වෙනකොට සූදානම් වෙනවනම් මේකේ ඩීල් එකක් ගහන්න මේකේ ගේම් එකක් ගහන්න. ඉතින් ඒ අය ජනතාව තේරුම් ගන්න ඕනි ජනතාවගේ මතයටද ඒ අය නියෝජනය කරන්නේ නැද්ද කියලා. දැන් මේ ආණ්ඩුවේ බහුතරය තියෙන්නේ පොහොට්ටුව මත නෙමෙයිද? ආණ්ඩුවේ බහුතරය පොහොට්ටුව මත තියෙනවා. මොකද පොහොට්ටුව පක්ෂය තමයි 148ක් නියෝජනය කරේ පස්සේ වැඩි වුණාට. ඒකෙන් විවිධ බෙදී යෑම් තියෙනවා. හැබැයි පොහොට්ටුව හැදුවේ බැසිල් රාජපක්ෂ මහත්තයානේ. බැසිල් රාජපක්ෂ මහත්තයා තිත්තපුර වැසියෙක්. ඔව්. එතකොට 21 සම්මත වුණොත් එතුමන්ට පාර්ලිමේන්තුවේ ඉන්න බෑ. ඒකනේ. ඔව්. ඔබ හිතනවාද ඉතින් පොහොට්ටුව බහුතරේ තියෙන පොහොට්ටුව උදව් කරයි කියලා? ඔව් ඉතින් ඒ අයගේ පක්ෂයේ බැසිල් රාජපක්ෂ මහත්තයා පොදු ජන පෙරමුණේ නායකයා වුණාට මහින්ද රාජපක්ෂ මහත්තයා ඒ වගේම පාර්ලිමේන්තු කණ්ඩායමත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාත් මම දන්නේ නැහැ බැසිල් රාජපක්ෂ මහත්තයාගේ මතය මොකක්ද කියලා. මම කතා කරලවත් මම දැනගෙනවත් නැහැ. හැබැයි අනිත් සියලු කණ්ඩායම් මේ මතය සඳහා එකඟතාවය පළ කරලා තියෙනවා. ඒ එකඟතාවයත් එක්ක තමයි ඉස්සරහට යන්නේ. ඉතින් එකඟතාවයේ විදිච්ච දවසට කොන්ත්‍රාත්තුව ඒ කියන්නේ මේ breach of contract අපි එතනින් එහාට යන්නේ නැහැ. අපිට තියෙන විශ්වාසයේ කොන්ත්‍රාත්තුව රාජපක්ෂ මහත්තයාගේ පක්ෂයේ ලේකම්වරයා මේක දාන දවසේම කියනවා මේ විවස්ථා සංශෝධනයක් ගැන කතා කරන වෙලාවක් නෙමෙයි. රටේ ප්‍රශ්න ගණනාවක් තියෙනවා, ඉන්ධන ප්‍රශ්න තියෙනවා, කිරිපිටි ප්‍රශ්න තියෙනවා, මිනිසුන්ට කන්න නැහැ. ඒකට විසඳුම් හොයලා අපි පස්සේ පුළුල් සාකච්ඡාවකින් විවස්ථාව වෙනස් කරමු කියලා. එහෙම පුද්ගලයන්ට එහෙම ප්‍රකාශ කසහඬක් ඇහෙනවා. එහෙම කසහඬ ඇහුණාට එහෙම කසහඬ ඇහෙනවා නම් ඒකයි අපි කිව්වේ මේක පුළුවන් තරම් ඉක්මනට ගන්න කියලා. අපි කිව්වේ 21 වෙනි සංශෝධනය සඳුදාට කැබිනට් එකට ගන්න ඕනේ. ලබන සඳුදාට ඒක ඉවර කරන්න ඕනේ. ඒකේ කාලරාමුවක් ඇතුළේ ඉවර කරන්න ඕනේ. එහෙම නැතුව මේක ඇතුළේ ගේම් ප්ලේ කරන්න හදනවා නම් මේක ඇතුළේ දේශපාලන ගේම් හදන්න හදනවා නම් මේක ඇතුළේ හැංගෙන්න හදනවා නම් සර්වපාක්ෂික ආණ්ඩුව හරහා හොරු හැංගෙන්න උත්සාහ කරනවා නම් අර ට්‍රෝජන් අශ්වය හරහා මම දැක්ක කාටුන් එකක් තියෙනවා හැංගිලා යනවා. එහෙම වෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. එහෙම වෙනව නම් එදාට තමයි මේ ආණ්ඩුවේ කඩාගෙන වැටීම සිද්ධ වෙන්නේ. ඒක පැහැදිලි. දිත්තපුර ඇසි කැලේ සංශෝධනයකට ලක් වෙයිද? එහෙම කරන්න අපි ඉඩ දෙන්නෙත් නැහැ. ඉඩ දෙන්නෙත් නැහැ. විශ්වාසයි. විශ්වාසයි. 7. ඩොලර් ගේන ප්ලෑන් එක මොකක්ද? විශේෂ සැලසුම් කීපයක් අපි සකස් කරගෙන සූදානම් කරමින් ඉන්නවා. අපි යෝජනා කළා මේ පිළිබඳව යෝජනා කීපයක්. ඒ යෝජනාවලත් යම් මට්ටම් සකස් කරගෙන මේ කියන්නේ මේ වෙලාවේ මේ රටේ පිටරට ඉන්න අපේ ශ්‍රමිකයෝ හම්බ කරන මුදල් ප්‍රමාණය ඉතාමත්ම විශාලයි. හැබැයි රටට හරි මාර්ගයෙන් එන ප්‍රමාණය කුඩා වෙලා තියෙන්නේ. මිලියන 243යි අප්‍රේල් මාසේ වෙනකොට හම්බෙන්නේ. ඩොලර් බිලියන 8ක් විතර ආවනේ. මේක ඩොලර් බිලියන 8ක් 9ක් කිට්ටු කරපු අවස්ථා තියෙනවා. මට විශ්වාසයි මේක ඩොලර් බිලියන 10ක් 12ක් දක්වා ගෙනියන්න පුළුවන් වැඩපිළිවෙලක් තියෙන. ඒකද ඔබේ ටාගට් එක? මගේ ටාගට් එක ඒක. ටාගට් එක ඩොලර් මිලියන 20ක් දක්වා ගෙනියන්න. බිලියන 20ක් මේකෙන් ගේන්න පුළුවන්. පැහැදිලිවම ගේන්න පුළුවන්. මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා එන ප්‍රේරණ විතරයි. ඒකත් ඩොලර් 3000කට වඩා ලංකාවේ ගිණුමකට වැටුණොත් විතරයි ඒක විදේශගත ශ්‍රමිකයෙක්ගේ ප්‍රේරණයක් හැටියට දාන්නේ.
දැන් අද අපි මේ ඊයේ පහුගිය දවසේ අපි කරපු ඉල්ලීමත් එක්ක දැන් අපිට මිත්‍රයෝ පිට රටවල ඉන්න මිත්‍රයෝ ඒ වගේම අපේ මේ අලුතෙන් මේකට බොහොම කැමැත්තක් දක්වන අය රටට උදව් කරන්න ඕනේ කියන අය මේ වෙලාවේ ඩොලර් 5000 10000 දාලා අපිට ස්ලිප් එවනවා. හැබැයි වැඩේ තියෙන්නේ ඒව දැන් විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේරණ හැටියට වැටෙන්නේ මේ මහ බැංකුවේ අපේ තියෙන ක්‍රමයක් එක්ක ඒක වැටෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේරණ. ඉතින් අපිට ඒක දැන් අපේ බෝට්ටුවට වැටුණාද නැත්නම් අපේ ලකුණ වැඩි කරගන්නවට වඩා ලොකු ප්‍රමාණයක් මුදල් මේ වෙලාවේ එන්න. දැන් අපිට ඕස්ට්‍රේලියාවෙන් සමහරු කතා කරලා කියනවා අපිට ලොකු මුදල් ලෙවන්න පුළුවන්. අපිට ඒකට ක්‍රමවේදී හදන්න. ඒකට ගිණුම්ගත කරන්න බෑ සමහර දේවල්. ඒවල නොඑක් කරුණු කාරණා තියෙනවා. ඒ විසඳුම් හොයලා දුන්නාම ලොකු ප්‍රමාණයක් අපිට ගේන්න පුළුවන්කම ලැබේ. කොහොම වුණත් මේ අපේ ශ්‍රමිකයා තමයි අපේ වැදගත්ම තැන. ඒ ලොකු තැන්වල ඉන්න උදවිය උගත්තු බුද්ධිමත්තු බොහොම ව්‍යාපාරිකයෝ ගොඩාක් මේ ලෝකේ ඉන්නවා. අපේ මේ බොහොම ලොකු ඩයස්පෝරාවක් ශ්‍රී ලාංකික ඩයස්පෝරාවක් ලෝකෙ වටේම ඉන්නවා. ඒ අයගෙන් කතා කරන කාරණාව වෙනම තියාගෙන අපේ විදේශගත ශ්‍රමිකයාගේ කාරණාව. ඒ අය මේ ඩොලර් 400 500 අරගන්න අය. එහෙම නැත්නම් පොඩි මුදල් ගන්න අය. ඒ අයටත් යම් උත්තේජනයක් ලබා දීලා ඒ අයගේ මුදල් ප්‍රමාණය අර 3000ට අඩු ප්‍රේරණ ප්‍රමාණය එකතු කර ගැනීමේ වැඩපිළිවෙලට අපි යම් සහන ලබා දෙන්න, ඒ අයට ගරුත්වය ලබා දෙන්න, ඒ අයට පිළිගැනීම ලබා දෙන්න, ඒ අයට කාඩ් එකක් ලබා දීලා ඒ කාඩ් එක හරහා හැමතැනින්ම සහන ලබා ගන්න. ඒක ප්‍රිවිලේජ් කාඩ් එකක් අපි කියලා කියන්නේ. ඒ වගේම එන මුදල ලංකාවට එද්දී එයාට ගන්න පුළුවන් ඩියුටි ෆ්‍රී භාණ්ඩ ප්‍රමාණය පිළිබඳව යම් වැඩිවීමක් කරන්න ඒ අය එවන මුදල් ප්‍රමාණයට අනුව. ඒ වගේම ලංකාවට එවලා තියෙන මුදල් ප්‍රමාණය අනුව ඒක ඊයේ සමහරු වැරදියට තේරුම් ගත්තා. ලංකාවට එවන මුදල් ප්‍රමාණය අනුව එවලා තියෙන ඩොලර් ප්‍රමාණය අනුව අපි යෝජනා කරලා තියෙනවා ඒ අයට යම් කැටගරි වල වාහනයක් ලබාගෙන ඒමේ බලපත්‍රය ලබා දීම. ඒ කියන්නේ ඒක ඩියුටි ෆ්‍රී පර්මිට් එකක් නෙවෙයි. දැනට ලංකාවට වාහන ගේන දෙන්නේ නැහනේ. එතකොට වාහන ගේන්න දෙන්නේම නැති තැනක වාහනයක් ගේන්න දෙනවා කියන එකත් දෙයක්. එතකොට ඔවුන්ට වාහනයක් ගේන්න පුළුවන්. පළවෙනියෙන් වාහනයක් ගේන්න. බද්දෙන් නිදහස් කරනව නෙමෙයි. ඒක මම කිව්වේ ඒක දෙවිදියකට කිව්වේ. ඒක දැන් බද්දෙන් නිදහස් වීම කියන එක විතරයි එළියට ගියේ. ඒ කැටගරි වලට පළවෙනියෙන් අවකාශයක් දෙනවා තමන් එවන බදු මුදල් ප්‍රමාණය හැටියට. මේ යෝජනාවක් තාම මුදල් අමාත්‍යාංශයට ගිහලා සාකච්ඡා වෙලා ඉන්න තියෙනවා. ඒ වාහනයක් ගෙනීමේ බලපත්‍රය. ඒකත් අපි කියන්නේ ඉලෙක්ට්‍රික් වාහනයක්. 3 wheel එකක් නම් ඉලෙක්ට්‍රික් 3 wheel එකක්. මට තේරෙන්නේ ඉලෙක්ට්‍රික් 3 wheel කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. අර අපේ තෙල් ප්‍රශ්නකුත් තියෙනවනේ මේ වෙලාවේ. එතකොට එහෙම වැඩපිළිවෙලක්. ඒ එක එවන ලද මුදල් ප්‍රමාණය හැටියට Tamanට ගෙනෙන්න පුළුවන් වාහනේ බලපත්‍රය ප්‍රමාණය. ඊට අමතරව මුදල් ප්‍රමාණයක් කිව්වා ඩොලර් ලක්ෂයක් නේ. ඒ ඩොලර් ලක්ෂයක් කියලා මම කිව්වේ. ඩොලර් ලක්ෂය ඉක්මවා යනවා නම් අපිට පුළුවනි බදු සහන ප්‍රමාණයකුත් ලබා දෙන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. තාම මේක ඒ කියන්නේ ඩොලර් ලක්ෂයට අඩු අයටද ඔබ අර වාහනේ ගේන්න බලපත්‍රය එතනටත් අතනටත් අපි පළවෙනියෙන් දෙන්නේ අවසර පත්‍රය. ඊට අමතරව මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරනවා. මොකද මහ බැංකුවේ තියෙනවා කන්සර්න්. මහ බැංකුව යම් කිසි ආකාරයකට කල්පනා කරනවා මේ බදු සහන ලබා දීම එක්තරා ආකාරයක මේ ලංකාවේ පුරවැසියන්ට කරන අසාධාරණයක් කියලා. නමුත් අපේ තර්කය වෙනස්. දේශපාලනික තර්කය වෙනස්. ඇයි දේශපාලනික තර්කය වෙනස් වෙන්නේ? රටට මේ වෙලාවේ මේ මූල්‍ය නීති සහ අනිත් කාරණාවලට වඩා මිනිස්සුන්ගේ බඩගින්න වැදගත්. එතකොට මේ බඩගින්න නිවන්න රටේ ප්‍රශ්නේ විසඳන්න ඩොලර් පැමිණීම අත්‍යවශ්‍යයි. එහෙම වෙලාවකදී මේ ඩොලර් ගෙන්නා ගැනීම වෙනුවෙන් ඒ අයට උත්තේජනයක් යම්කිසි කළ යුතුමයි. ඒ නිසා අපි යෝජනා කරන්නේ අර කැටගරිස් වලටම යම් බදු සහන සීමාවල්, මේ ෆුල් ඩියුටි ෆ්‍රී එකක් නෙමෙයි, යම් බදු සහන සීමාවල් හඳුන්වා දිය යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. අපි මේ සාකච්ඡා මට්ටමේ තියෙන එකක් ඔබ නිවේදනය කළේ. මම යෝජනාවක් ඉදිරිපත් කළේ. තාම අනුමත නැහැනේ. නෑ, අපි කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කරලා තියෙන්නේ. කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු යෝජනාවේ තියෙන කාරණා තමයි මම ඊයේ කිව්වේ අපි අද ඉදිරිපත් කරනවා කියලා. අනුමැතිය ලැබෙයි කියලා ඔබ හිතනවා? අපි හිතනවා අනුමැතිය ලැබෙයි කියලා. මොකද මේක රටේ මේ වෙලාවේ තියෙන දැවෙන ප්‍රශ්නය. මේ අපේ පුරවැසියෝ ගිහිල්ලා විදේශ රටවල ගිහිල්ලා හම්බු කරලා මෙච්චර කල් මේ වෙනුවෙන් කැප වුණා. එයාට ඒ වරප්‍රසාද හම්බ වුණේ නැහැ. ඒ වරප්‍රසාද දෙනවා වෙනුවට മന്ത്രിවරුන්ටයි ඩියුටි ෆ්‍රී වාහන දුන්නේ. අපි ඒකයි කිව්වේ. රටවිරුව කිව්වේ. රටවිරුව කියලා නම් දැම්මට ඒ අයට සැලකුවේ නැහැ. අඩුතරමේ අපේ යුද්ධය ජයග්‍රහණය කරපු අපේ රණවිරුවන්ට පාසලට ඇතුළත් වෙනකොට ලකුණු කීපයක් හම්බ වුණා. හැබැයි රටවිරුවන්ට ඒකත් විදේශගත කැටගරිය කියලා හම්බ වුණේ විදේශ රටවල ඉඳලා ඒකට ඒ රටේ ඉන්න අම්මලා තාත්තලාට හම්බ වුණේ නැහැ. ඒක බොහොම අසාධාරණයි. ඒ අය වෙනුවෙන් යම් සැලකීමක් කරන්න ඕනි කියන කාරණාව අපි විශ්වාස කරනවා. ඒ වෙනුවෙන්
කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා අපේ යෝජනා විදියට ඉදිරිපත් කළා. අපි විශ්වාස කරනවා කැබිනට් මණ්ඩලයේ සියලු දෙනාමත් මුදල් අමාත්‍යාංශයත් ඒකට අවශ්‍ය පූර්ණ සහයෝගය සහ මේක අපි ඉදිරිපත් කරන්නේ කොන්සෙප්ට් එකක් යෝජනාවක්. හැබැයි ඒක චක්‍රලේඛ ගත වෙලා ඒකේ කොයි විදියටද එන්න ඕනි, කොයි විදියටද මුදල් ප්‍රමාණය, කොයි කාලවකවානුද ඒ සියල්ල තීරණය කිරීම ඒක මුදල් අමාත්‍යාංශය විසින් කළ යුතු කාරණාවක්. 8, මනුෂ්‍යට මතකද හිරේ ඉන්න මිත්‍රයාව? ඔව්. මොකද වෙන්නේ? රංජන් රාමනායක මහත්තයාගේ නිදහස් වීම සම්බන්ධයෙන් අපි මීට දින කීපයකට ඉස්සෙල්ලා මුලින්ම අග්‍රාමාත්‍යවරයාට අපි වාචිකව කතා කළා. ලිඛිතව ලියලා ඇහුවා කොහොමද කරන්න කියලා. එතුමා ඒකට කාරණා ඉදිරිපත් කළා. ඒ වගේම ජනාධිපතිවරයා මුණ ගැහිලා රංජන් රාමනායක මහත්තයාගේ නිදහස් කිරීම වෙනුවෙන්ම කතා කළා. එතුමා මේ වෙලාවේ සඳහන් කළා අධිකරණයට අපහාස කිරීමක් කියන කාරණාව නිසා මේකේදී කෙලින්ම නිදහස් වීමක් ලබා දීම පිළිබඳව යම් ගැටලුවක්කාරී තත්වයක් තියෙනවා කියන කාරණාව එතනදී අපි මතක් කරලා දුන්නා එතුමාට ගලබඩත්තේ ඥානසාර හාමුදුරුවන්ට. ඒ වගේම එස්.බී. දිසානායක මහත්තයාට මම දන්න තරමින් සිවික් රයිට්ස් සිවිල් අයිතීන් අනිත් ටික නම් ගෙවලා ඉවරලුනේ. ඒ අවස්ථාවේදී ජනාධිපතිවරුන් විසින් ඉතිහාසයේ ලබා දී තියෙනවා. ඒ නිසා මේ වෙලාවේ ඒ පිළිබඳව යම් කාරණාවක් ඉෂ්ට කරන්න පුළුවන් කියන කාරණාව. එතුමාත් ඒ සම්බන්ධයෙන් පොරොන්දු වුණා. අගවිනිසුරයත් එක්ක ඒ වගේම නීතිපතිවරයාත් එක්ක සාකච්ඡා කළා මේක නැවත වතාවක් අධිකරණයට අරගන්න පුළුවන් නම් අරගෙන එහෙම නැත්නම් වෙන විදියකට ජනාධිපති සමාව ලබා දීම සඳහා කාරණාව ඉතාමත්ම ඉක්මනින් ඉෂ්ට කරන්න අගමැතිවරයාත් පොරොන්දු වුණා ජනාධිපතිවරයාත් අපිත් එක්ක පොරොන්දු වුණා මොකද ඒකත් අපේ මූලික ඉල්ලීම් වලින් එකක්. එදාට වැඩි ඔබට කරන්න පුළුවන් දේ වැඩි. එදා අපි කරේ මොකද්ද? බන්ධනාගාරයට ගියා කෑම එකක් ගෙනihin දුන්නා. ගිහිල්ලා එළියට ඇවිල්ලා වොයිස් කට් එකක් දුන්නා. පාර්ලිමේන්තුව ඇතුලේ කෑ ගැහුවා. උද්ඝෝෂණ කරා. හැබැයි ඒවා නෑසූ කන්ව ඉන්නත් ඕන තරම් අයට පුළුවන්. හැබැයි අද ළඟට ගිහිල්ලා කතා කළා මෙන්න මේකයි කරන්න ඕනි. මේක කළ කිරීම අපේ ඉල්ලීම කියලා කිව්වහම රංජන් එළියට එන්න තියෙන ඉඩකඩ ඊට වඩා වැඩි. 9, සොනික් මතකද? ඔව්. සොනික්. මොකද වෙන්නේ? සොනික්ට සොනික් නම් තාම නිදැල්ලේ ඉන්නවද අත්අඩංගුවට ගත්තද කියලා මට මතක නෑ. සොනික් කියලා අන්වර්ථනාමයෙන් හඳුන්වන පොලිසියේ SI වරයා ඒ සිම් කාඩ් පත පාවිච්චි කරලා තිබුණේ. කාරණා ඔය අහන කාරණාව ඒ කියන්නේ මොකද්ද පාස්කු සිද්ධියට වෙන්නේ කියන කාරණාව. ඔබට තේරෙනවා මගේ ප්‍රශ්නේ. ඇත්තට මේ සොනික්ට නෙමෙයි මේ ප්‍රශ්නේ නගුවේ. ප්‍රශ්නේනේ. එතකොට සොනික් කියන්නේ කවුද? එහෙම නැත්නම් එතන මතවාදයක් තිබුණා. කොහොම වුණත් පාස්කුව සම්බන්ධයෙන් පරීක්ෂණයක් අපි ඉල්ලුවා අලුතෙන්. ජාත්‍යන්තර පරීක්ෂණයක්. ජාත්‍යන්තර පරීක්ෂණය ලබා දෙන්න අග්‍රාමාත්‍යවරයා එකඟතාවය පළ කළා. අපි බලාපොරොත්තු වෙනවා ඒ ජාත්‍යන්තර පරීක්ෂණය හරහා අවශ්‍ය තීරණ ගන්න අපිට පුළුවන් වෙයි කියලා. සමහර වෙලාවට සමහර පවතින තත්ත්වයන් කියන්නේ පැවතිච්ච තත්ත්වයන් එක්ක ඒ වගේ දේවල් ක්‍රියාත්මක කිරීම ගැන හිතන්නවත් බෑ. හැබැයි පවතින තත්ත්වය ඊට වඩා හොඳයි. අනාගතයේ එන තත්ත්වය ඔය කියන කාරණා සියල්ල සඳහා උත්තර දෙන්න හොඳ කාලයක් අපිට හදාගන්න පුළුවන්. දැන් ඔබ කිව්වා රංජන් නිදහස් කර ගැනීමේදී ඔබට ළඟට ගිහිල්ලාම දේවල් කියන්න පුළුවන්. ඔහු නිදහස් වෙනවා නම් ඔබ කළ දේ වැඩි කියලා. මේකෙත් එහෙමනේ. මේ සිද්ධියෙත් ඔව් යම් කාරණා අපිට කියන්න පුළුවන්. හැබැයි ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැන් මේ අපේ ඉල්ලීම රටේ නායකයා විදියට තාම තියෙන ජනාධිපතිවරයානේ. අපේ ඉල්ලීම කරන්න පුළුවන් මේ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණය සිද්ධ කරන්න කියලා. ජාත්‍යන්තර පරීක්ෂණය ඉවර කරන්න, ඉවර කළා දඬුවම් දෙන්න. ඒ කියන කාරණා සම්බන්ධයෙන් අපේ කිසිම පැකිලීමක් නැහැ. ගැටලුවක් නැහැ. දැන් බලේ තියෙනවා. කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා. වගකීම වැඩි. ඒ වගකීමෙන්ම තමයි කතා කරන්නේ. ඒ වගකීම අනිවාර්යෙන්ම දරනවා. එදා පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හඬ අඩු වෙලාද වගේ කියලා නිකන් මට මේකට ද පාර්ලිමේන්තුව ඇතුළේද? නෑ ඉස්සර මේ ගැන නිකන් ඇහුවාම ඔබතුමා මෙහෙම නෙමෙයි උත්තර දෙන්නේ. නිකන් මට දැනෙනවා. ඒ වාට දැනෙන්නේ. නෑ මේ කියන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි දරපු මතය දැන් ඔබ කියන දේවල් පොඩ්ඩක් හිතලා පොඩ්ඩක් විශ්ලේෂණය කරලා නෑ මම එදත් හිතලා කතා කළා අදත් හිතලා කතා කරනවා කැබිනට් ඇමතිවරයෙක් විදියට කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම් කියන කාරණාත්
ඔළුවට එනවා. හැබැයි ගොඩක් අය ඉස්සල යන්නෙත් ඒකේ. මගේ මතය මගේ හැමදාම දරන සංකල්ප මම මොන වෙලාවකවත් වෙනස් කරගන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයට වගකිව යුත්තන් අත්අඩංගුවට ගැනීම සහ පාස්කු ප්‍රහාරයට කවුද කින්ද මන්ද කියලා අපි විශ්වාස කරපු පිටිපස්සේ හිටපු අය අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් ඒ අයට නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපි ඉස්සරහටත් පෙනී ඉන්නවා. අපි සර් ෆේල් කිව්වා. ඒ වගේම සර්ගේ සාපය කියලා කිව්වා. මේ එන්නේ පාස්කු සාපය කියලා කිව්වා මේ රටට එන්නේ. මේවා එකකින්වත් අපි අයින් වෙන්නේ නැහැ. මේවා වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. මේවා නිවැරදි කරන්න, මේ සාපයෙන් රට බේරගන්න, මේ මිනිස්සුන්ට නැවත වතාවක් හරියට කාලා ඉඳලා හුස්ම ගන්න පුළුවන් රටක් හදන්න අපි පෙනී ඉන්නවා. අර සාමූහික වගකීම බොහෝ වැරදි වලින් ගොඩක් අය නිදහස් වෙනවා. බෑ. බොහෝ දේවල් වලින් මගහැරලා යනවා. එහෙම තැනදී තමයි මම කිව්වේ සාමූහික වගකීම අතාරින්න වෙන දවසට ඔබ එහෙම නෙමෙයි. ටටා කියලා එළියට යනවා මිසක් සාමූහික වගකීම නිසා මම කටවහන් ඉන්නේ නැහැ. කරන්න බැරි නම් පුළුවන් තරම් සටන් කරනවා. බැරි නම් එළියට යනවා. ඒක තමයි අපි ඉතිහාසෙත් කරලා තියෙන්නේ. එක්කෝ කියලා තියෙනවා ඉන්න එක්කෝ අනුගමනය කරන්න. එහෙම නැත්නම් අතෑරලා යන්න කියලා. ඒ කියන දේත් එක්ක ඉන්න පුළුවන්ද බැරිද එතන තර්ක කරලා බැරි වෙනවනම් අපේ සටන අපිට දිනන්න බැරි නම් එතන අපි එතන දාලා යන්න කිසි ලෙසකින්වත් අපේ ප්‍රශ්නයක් ගැටලුවක් නැහැ. ඒ කියන්නේ මේ හැම මොහොතකම ඉන්නේ අමාත්‍යාංශයේ මේ වැඩේ කරනවා. හැබැයි හෙට මේ අමාත්‍යාංශයට ආයිත් එනවද කියලා එහෙම එකක් නැහැ. හෙට දවසේදී දේශපාලනිකව අපිව වෙනස් තැනකට අපේ ඉලක්ක අරමුණු මිනිස්සුන්ගේ ඉලක්ක අරමුණු වෙනුවෙන් ගමන් කරන්නේ නැත්නම් මම එතනින් එහාට මේ තනතුරු නැතුව ආයි පාර්ලිමේන්තුවට ගිහිලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට ඉඳීවි. 10. සාන ප්‍රශ්නේ. දැන් මේ සාමූහික වැඩෙන් පස්සේ කොතනද නතර වෙන්නේ? ඒ කියන්නේ මගේ දේශපාලනයේද? දැන් මේක නිර්පාක්ෂික ගමනක්නේ. මේ නිර්පාක්ෂික ගමන ඉවර වෙලා අපි හිතමු මාස 6කින් එහෙම නැත්නම් අවුරුද්දකින් අපි දන්නේ මේ රට ස්ථාවර තත්වයකට ආවයින් පස්සේ මැතිවරණයට යන්න පුළුවන්. දෙකකින් තුනකින් පොහොට්ටුවේද එජාපේද? සමහරට එකක්වත් නොවෙන්න පුළුවන්. මේ රටේ මිනිස්සු සාම්ප්‍රදායික දේශපාලනය ප්‍රතික්ෂේප කරනවා. තාම බොහෝ අය හිතන්නේ මේ සාම්ප්‍රදායික රාමුවේ ඉඳගෙන. හැබැයි නූතන දේශපාලන සංස්කෘතිය බිහි වෙන්නේ සාම්ප්‍රදායික දේශපාලනයෙන් එහා ගිහිල්ලා. අපි විශ්වාස කරනවා අපි ගත්තේ රැඩිකල් තීන්දුවක් කියලා, අපි ගත්තේ අවදානම් සහිගත තීන්දුවක් කියලා, අපි සාම්ප්‍රදායික රාමුවේ යන්නේ නැතුව ඒ එළියට බහැපු ගමන අවසන් වෙන්නේ බොහෝ වෙලාවට රැඩිකල් තැනකින් වෙන්න පුළුවන්. අලුත් පක්ෂයක් කියන්න බෑ. ඒක පවතින තත්ත්වයන් එක්ක ඒ වෙලාවේ ගොඩනැගෙන කාරණාත් එක්ක මොකද මේ රටේ අලුත් තරුණයෝ එළියට බහැලා ඉන්නවා. අලුත් මතවාද ගොඩනැගිලා ඉන්නවා. හොරුත් එක්ක ගමන් කරන්න අකමැති මිනිස්සු ගොඩක් ඉන්නවා. දූෂිතයොත් එක්ක ගමන් කරන්න අකමැති ගොඩක් අය ඉන්නවා. ප්‍රජාතන්ත්‍රවාදයේ ගරු කරන ගොඩක් අය ඉන්නවා. ලිබරල් මතවාද බොහෝ විට දරන උදවිය එළියට බහැලා ඉන්නවා. ඉතින් මේ හැම එකකටම ගැළපෙන අලුත් ලංකාවක් හදන්න පුළුවන් තැනක් අපි හදා ගන්න ඕනේ. ඒ හදාගෙන දේශපාලනය කරයි. එහෙම දේශපාලනය කරන්නේ නැත්නම් ඒ කියන්නේ මේ වැඩේ කරන්න අපිට බැරි කියලා හිතෙනවා නම් අපි දේශපාලනයෙන් සමු ගන්නවා. ප්‍රශ්න ටික අවසන්. මේ අපි කතා කරපු දේවල් ඇතුලේ තහවුරු කරගන්න කාරණා දෙකක් තියෙනවා. ඔබ කිව්වා මේ ගෝටා ගෝ හෝම් ඊට නොවුනොත් දේශපාලනයට සමු දෙනවා කියලා. ආණ්ඩුවෙන් අයින් සමු දෙන්න වෙයි කියලා. ආණ්ඩුවෙන් අයින් වෙනවා කියලා. ඒක තමයි මම මේ ක්ලියර් කරගන්න අහන්නේ. 21 සම්මත නොවුනොත් ආණ්ඩුවෙන් අයින් වෙනවා. ආණ්ඩුවෙන් අයින් වෙනවා. දේශපාලනේ ඉන්නවා. දේශපාලනේ ඉන්නවා. හැබැයි අපිට මම කිය ස්වාධීන වෙනවා පාර්ලිමේන්තුවේ. හැබැයි අපිට බැරි වෙනවනම් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න මේ රට ඇතුලේ අපි දේශපාලනයෙන් අයින් වෙනවා. මේ දේශපාලනය කරලා තේරුමක් නැහැ. ඒ කියන්නේ අපේ මිනිස්සුන්ට සහ දේශපාලඥයන්ට තේරෙන්නේ නැත්තම් මේ රටේ වෙනස් වෙන්න ඕනේ තැන්. ඒක කරන්න දේශපාලඥයෝ සහ මිනිස්සු දෙගොල්ලම ඉඩ දෙන්නේ නැත්තම් දේශපාලඥයෝ මිනිස්සුමනේ. එතකොට ඒ මිනිස්සුන්ටත් ඒ කිව්මනාවක් සහ ඒකේ දැක්මක් නැත්තම් ආයිත් පරණ තැනටම නම් අපේ මිනිස්සුත් යන්නේ. ඒ දේශපාලනය අපිට ගැලපෙන්නේ නැහැ. එහෙනම් ඊට හොඳයි අපි ගෙදර යන එක කියන තැන තමයි මම ඔයාලට කිව්වේ. මනුෂ්‍ය යනවාද එතකොට පරණ තැනට? මනුෂ්‍ය මාධ්‍යවේදී භූමිකාව මාධ්‍යවේදියෙක් වෙන්න පුළුවන්. මොකක් හරි කල්පනා කරන්න ඕනේ ඒක. ඒකට සූදානම්. ඔබ හිතනවාද ඇත්තටම මේවා වෙයි කියලා? තවම. අපි විශ්වාස කරනවා එහෙම වෙන්න ඕනේ කියලා. මං කිව්වේ ඒ පීඩනය අපිට ජනතාව දිහා බැලුවහම පේන්නේ අපැහැදිලි චිත්‍රයක්. මට ඇත්තටම
ඒ අපහැදිලිකම නම් නැත්තේ නෑ. ඒ කියන්නේ සමහරු කිව්වා මේ රටේ ගෙනෑපු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවලටත් අපේ මිනිස්සු ඒ තරම් පරිණත, ඒ කියන්නේ ඒ තරම් සිවිලයිස් වෙලා නැහැ කියලා ඒවා බාර ගන්න තරම්. මිනිස්සු ආකල්පමය විදියට සහ මේ හැම පැත්තෙකම දැනෙන්නේ තවමත් කවුරු හරි ඇවිල්ලා බොරු කතා ටිකක් කිව්වොත් ඒකට රැවටෙන මිනිස්සු තමයි මේ රටේ ඉන්නේ කියලා. මම හිතනවා ඊට වඩා අලුත් බිහි වෙච්ච પરම්පරාවල් ඊට වඩා වෙනස්. අලුත් પરම්පරාවල් මීට වඩා ලෝකේ දැකලා වෙච්ච දේවල් දැකලා ලොකු දේවල් අවබෝධ කරගෙන ඉන්නවා. මේක නෙවෙයි ක්‍රමය කියන එක තේරුම් අරගෙන ඉන්නවා. ඒක නිසා මම විශ්වාස කරනවා අලුත් પરම්පරාව මේක වෙනස් කරයි කියලා. මොකද අලුත් પરම්පරාවට පුළුවන් පරණ પરම්පරාවත් වෙනස් කරන්න. අලුත් પરම්පරාවේ වගකීම බාර ගන්න ඕනේ. හැබැයි අලුත් પરම්පරාවත් අපි දකින්න සමහර වෙලාවට රැලි වලට අහු වෙනවා. අලුත් પરම්පරාවත් රැලි වලට ගෙනියන්න පුළුවන්. බහුතරයේ තියෙන පරණ પરම්පරාව අතේ පාර්ලිමේන්තුව ඇතුලේ. එතනම නෙමෙයි මං කියන්නේ. සමාජ මතවාදය කියන කාරණාවේදී මං කිව්වේ. නෑ මම කිව්වේ පාර්ලිමේන්තුව ඇතුලේ ඔව්. පාර්ලිමේන්තුව ඇතුලේ නියෝජනය තියෙන්නේ පරණ මතවාදයේ. පරණ પરම්පරාවේ තමයි මතය තියෙන්නේ. මං කියන්නේ මේක ඒ නිසයි චිත්‍රය අපහැදිලි. ඒ නිසයි මේ ඇතුලේ තියෙන ප්‍රශ්නේ අපහැදිලිකම තියෙන්නේ. හැබැයි අපි උත්සාහ කරනවා මේ ඇතුලේ ඉන්න අය නියෝජනය කරන්නේ 220නේ. ලක්ෂ 220ක් නේ නියෝජනය කරන්නේ. ඒතර මේ ලක්ෂ 220 නියෝජනය කරන 225ට 220 මතය නියෝජනය කරන්න වෙනවා. එතකොට 220 මතය නිවැරදි වේගෙන යනවා කියලා අපිට තේරෙනවා. ඒව නිවැරදි වේගෙන යනවා නම් අර අලුත් ලොවක් ගැන සිතීම දඩුවම් දෙන වැරද්දක් වෙන එකක් නෑ. එහෙම නොවුනොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අපි හැමෝම නැවතත් 10 questions වැඩසටහනකින්. 10 question.